හොඳයි පින්වතුනි, එහෙනම් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. පින්වතුනි, මං පොඩි කතාවක් කියන්නම්. මේක ප්‍රශ්නයක් හැටියටත් මං ඔබෙන් අහනවා. ඔබ හිතලා උත්තරයක් දෙන්න. පින්වතුනි, ඔබ ගමනක් යනවා. පාරක ඇවිදගෙන යනකොට ඔබේ අම්මා තාත්තා වගේම ඔබට ආදරේ ඔබේ විපත කැමති නැති කවුරු හරි ඥාතියෙක්, මිත්‍රයෙක්, නෑයෙක් ඔන්න පාරේ යනකොට ඔබට කියනවා ඔය පාරේ යන්න එපා. ඔය පාරේ ඉන්නවා මහා දරුණු මිනිස්සෙක්. ඒ මිනිහා ආයුධයක් තියාගෙන යන මිනිහා කොටලා කපලා මරනවා. ඔන්න ඔය කතාව කවුරු හරි කිව්වොත් ඒ කියපු කතාව යා අපිට විශ්වාසයි නම් දැම්ම ඔබට මැරෙන්නත් කැමැත්තක් නැත්තම් මං අහනවා ඔබ මේ ගමන යනවද? යනවද නවතිනවද? යනවද? යන්නේ නැහැ පිටුත්. මං තව කතාවක් කියන්නම්. ඔබේ ගෙදර ඉන්න අවුරුදු 5ක 6ක පොඩි පුතෙක්. මෙන්න මේ පුතා පිටුතුනි ගෙදර අහුමුල වල අදිනවා, වත්ත පිටියේ දුවනවා, පයින්නවා. මෙයා මෙහෙම සෙල්ලම් කර කර ඉන්නකොට මේ ගෙයි ඒ වත්තේ ගහක් මුල බෝලයක් වගේ උපකරණයක් තිබිලා දැකලා මේක අහුල ගන්න. අහුලගෙන උඩ ගහනවා, බිම ගහනවා, බිත්ති වලට ගහනවා, සෙල්ලම් කර කර ඉන්නවා. පිටුතුනි ඔබ මේක නිරීක්ෂණය කරනකොට දකින්න මේ ළමයා අල්ලන් තියෙන්නේ අහුලගෙන තියෙන බෝලයක් නන් නෙමෙයි මේ අත් බෝම්බයක්. කොල්ලා දන්නේ නැහැ මේක බෝලයක් කියලා, කොල්ලා දන්නේ නැහැ බෝම්බයක් කියලා. මේ බෝලයක් කියලා හිතාගෙන සෙල්ලම් බඩුවක් කියලා හිතාගෙන මේ කොල්ලා මේක උඩ දදා බිමක ගහ සෙල්ලම් කර කර ඉන්නේ. පිටුතුනි මම ඔබෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබ මේක දැක්කොත් මේ ඔබේ දරුවා සෙල්ලම් කරනවා බෝම්බයක් එක්ක. ඔබ මේ දරුවට මේ සෙල්ලම කරන්න දෙනවද? කවදාවත් දෙනවද? පිටුතුනි පැනලා ගිහිල්ලා ඔබේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ඒ බෝම්බේ අරන් අයින් කරනවා. පිටුතුනි හොඳට හිතන්න. අමාමෑණී බුදු පියාණන් වහන්සේ සිද්ධ කළේ ඔන්න ඔය වැඩේ. පිටුතුනි අපි ගමනක් යනවා. හරි හොඳ ගමනක් කියලා හිතාගෙන. හැබැයි පිටුතුනි අපි යන්නේ මහා භයානක ගමනක්. මෙන්න මේක දැකපු මේ උත්තරමයා අපිට මේ පාර කියන උඹලා යන්නේ භයානක ගමනක් නැවතියල්. පිටුතුනි නැවතින අය බේරෙනවා, යන්නේ උන් නැති වෙනවා. පිටුතුනි එදා අර පොඩි එකා තෙල්ලම් කර කර හිටපු බෝලෙන් තෙල්ලම් කරනවා වගේ තමයි අද අපි මේ පංචකාමයෙන් තෙල්ලම් දදා ඉන්නවා. ඒ අමාමෑණී බුදුහාමුදුරුව තමයි පිටුතුනි අපේ අම්මා තාත්තා. අපේ අම්මා කිව්වේ අමාමෑණී, අපේ තාත්තා කිව්වේ බුදු පියාණන්, අපේ රජා කිව්වේ බුදු රජාණන්. එහෙනම් මෙන්න මේ උත්තරමයා කියන උඹලා ඔය කරන සෙල්ලම මහා භයානකයි. උන්වහන්සේ අපේ බෝම්බේ අරන් අයින් කරනවා. හැබැයි මිතුන අම්මලා කියන දේත් අහන්න නැතුව මම බෝලේ අරන් දැඟලුවොත් ඕනාවට වැඩිය පොළවේ ගහන්න ඒක පීඩණයටපත් කරන්න ගියොත් පුපුරලා මට මැලෙන්න වෙනවද නැද්ද? එහෙනම් පින්වතුනි ඔබ මම මේ සංසාරේ ඔන්න ඔය භයානක සෙල්ලම කරමින් යනවා. ඔය භයානක මාර්ගයේ ගමන් කරමින් යනවා. ඒක දන්නේ නැහැ අපි. හැබැයි අවුරුදු 20ක් විතර ගිහිල්ලා පින්වතුනි කවුරු හරි කියනවා උඹ මෙන්න මෙහෙම පොඩි කාලේ සෙල්ලමක් කළා. මෙන්න මෙහෙම බෝලයක් කියලා හිතාගෙන ගහක් මුල දීච්ච බෝම්බයක් උඩ දදා හිටියා. එදා ඒක පුපුරුවා නම් උඹ මැරෙනවා. ඕක කිව්වොත් පින්වතුනි අම්මලා අපි දොස් කියයිද? අම්මලාට පින් දෙයිද? අනේ එදා මගේ සෙල්ලම නැති කළානේ අම්මලා කියයිද? නැත්තම් පින් දෙනවද? පින්වතුනි එන්නේ එහෙම දෙයක් වෙනවා. මේක තේරුණාට පස්සේ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ තේරෙන්න ගන්නවා. එහෙනම් කවදා හරි පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ නියම ගුණ දකින්නේ. ධර්මයේ නියම ගුණය, සංඝ රත්නයේ නියම ගුණය දකින්නේ මෙන්න මේ ධහම තේරුච්ච දාට. දහම තේරෙන්නේ නැති දාක් විඳින අපි මේ උඩින් පල්ලෙන් අත ගන්න එකක් තියෙන්නේ. ඔය කට්ටිය වන්දිනේ හින්දා නැත්තම් වැන්දේ නැත්තම් හොඳ නැති හින්දා මොකක් හරි ලැබෙයි කියලා හිතාගෙන ඔන්න ඕවා තමයි පිටුතුනි පෘථග්ජනයාගේ වැඳිලි. එහෙනම් මෙන්න මේ සංසාර ගමනේ භයානක බව කියලා දීලා ඒ සංසාර ගමනින් නිදහස් කරන වැඩපිළිවෙල කියලා දීපු හින්දා ඒ බුදු පියාණන් වහන්සේට ඒ ධර්මයට ඒ මඟ කියලා දීපු මහා සංඝ රත්නයට අපි ගෞරව කරනවා. එහෙනම් පින්වතුනි ඔබට මට ගැලවීම හම්බෙන්නේ අන්න එතෙන්ටපත් වෙච්ච දාට විතරයි. නැත්තම් මම ගිය පාර බණෙත් ඔබට කිව්වා 33 වෙනි බණේ. දැන් මේ 43 වෙනි බණ. ඔය උඩින් කර කර හිටියට මේක හරියන්නේ නැහැ. අපි සාදු කියලා තියෙනවා, අපි වැඳලා තියෙනවා, අපි දාන දීලා තියෙනවා. පින්වතුනි මං ගිය පාරත් කිව්වා මේ ටික අපිට වැඩිය කරපු අය සතර අපාගත වුණා. කෝසල මල්ලිකාගේ කතාව, කොසල් රජුරුවන්ගේ කතාව, අශෝක රජුරුවන්ගේ කතාව. එහෙනම් පිටුන අපිට වැඩිය කරපු අයත් මේකට බේර ගන්න බැරි වුණා නම්
එහෙනම් මේ එහෙම ಗುಣ නැති එහෙම වැඩ කළා නැති අපි පිඟුතුනි කවද කොහොම මේක බේරගන්නද? එහෙනම් ඔබ හරියට පිඟුතුනි කරගන්නවා නම් කරගන්න මෙන්න මේ විපතට වැටෙන්නේ නැති මහා පිනක්. පිඟුතුනි බුද්ධ ශාසනයේ පිනක් හරියට කරගත්තොත් ඒ පින මහත්ඵල මිසක් හීනඵල නෙමෙයි. එහෙනම් බුද්ධ ශාසනයේ සියලු පිඟුතුනි මහත්ඵලයි. දැන් මේ මහත්ඵල කියන එක හරියට තෝරගන්නේ නැහැ කවුරු. මහත්ඵල පිනක් කියලා කියනවා. එතකොට සාදු කියනවා. දැන් හාමුදුරුවෝ කිව්වම කියන්නේ ඉස්සලා සාදු කියනවා. මහත්ඵලයි මානිදන්තයි කියලා සාදුකාරයක් දෙන්න ගියාම සාදු නම් කියනවා. සාදු කියලා මාරුණා. මොකද්ද කිව්වේ කියලා බැලුවේ නැහැ. ඇහුවේ නැහැ. නැවතිලා මොකද්ද හාමුදුරනේ මහත්ඵලයි කියන්නේ කියලා කවුරුත් ඇහුවා. එහෙම එකක් නැහැ. ඔබ දන්නවද මහත්ඵල කියන්නේ? ඵල දෙකක් තියෙනවා. හීන වෙන ඵල මහත් වෙන ඵල. පිඟුතුනි දැන් අපි manuss ලෝකේ ඉපදිලා දැන් මේ මිනිස්සෙක් වෙලා ඉන්නේ. මෙතන ඉන්නව පිඟුතුනි මේ පොඩි බිලින්දගේ පටන් අවුරුදු 60 70 80 අය දක්වා මෙතන ඉන්නවා. මෙන්න මේ පිඟුතුනි අපිට මේ මිනිස්සෙක් වෙලා ලැබිලා තියෙන මේ ඵලය ඔබට තේරෙන විදිහට කියන්න මහත් වෙන එකක්ද හීන වෙන එකක්ද? මහත් වෙන ඵලයක්ද මේ හීන වෙන ඵලයක්ද? ඔබට තේරෙන විදිහට කියන්න. මේ අයිතිකාරයාට මෙයාට මොකද වෙන්නේ? හැඩ වැඩ වැඩි වෙනවද හැඩ වැඩ අඩු වෙනවද? දැන් විතර ඔබට වෙච්ච දේ දාලා බලන්නකෝ. අපි ඔක්කොම එකම විදිහට ඉපදුනේ. සියලු දෙනා ඉපදිලා තියෙන කිරි කැටිය හැටිය. කිරි කැටිය තමයි 5 උනේ 10 උනේ 20 උනේ 25 උනේ. පිටුතුනි 25 වෙනකන් හොඳයි. 25 වෙනකන් ගොඩ. 35 වෙනකොට පිටුතුනි ඔක බහිනවා. 45 වෙනකොට තවත් බහැලා 55 වෙනකොට ගන්න දෙන්න 65 වෙනකොට ගන්න සංසාරයක් නැහැ. 75 වෙනකොට මැරලත් යනවා. එහෙමද නැද්ද? පිටුතුනි ඕක නවත්තන්න ක්‍රමයක් ඔබට අහු වෙලා තියෙනවද? දොස්තර කෙනෙක් ඉන්නවද ඕක නවත්තන්න දැන්ට? සල්ලි වලින් පුළුවන් ද නවත්තන්න? වෙදකමක් හෙදකමක් තියනවද? සර්ව බලධාරී දෙවියන් වහන්සේ හරි උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ගෝලෙක් ඉන්නවද ඕක නවත්තන්න? කපුවෙක්ට කට්ටරියෙක්ට පුළුවන් ද ඕක නවත්තන්න? පිළිදෙ කිසිම දෙයකින් වෙනස් කරන්න බැරි ධර්මතාවයකට අපි කොටු වෙලා තියෙනවා. එහෙනම් අපි හිතන් ඉන්නවා මේක අපි හොඳ වැඩක් මේ හොඳ තැනක ඉන්නේ ගොඩ කියලා තමයි අපි හිතන්නේ. පිළිදෙ මෙන්න මේක ගෙවෙනවා. කොයි වෙලේද දන්නේ නැහැ. වයස් ભેදයක් නැහැ මැරෙනවා. දැන් මේ ගිය පොයේට පිඟුතුනි මලගේක යන්න උන අවුරුදු 16ක ළමයෙක් පිරිමි ළමයෙක්. ඔය අපේ ඉන්න පන්සල හරි පාංශකුලයකට යන්න උන. දැන් අවුරුදු 16යි කියන පිඟුතුනි කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැහැ නේ වයසේ. මහා ක්‍රියාශීලී මේ ළමයාත් හොඳ ක්‍රියාශීලී. දුවන පයින් ඔය කියන සියලු ක්‍රියාකාරකම් තීච්ච කොළුවේ. ඒ කොළුව ගත්ත දහතික ටික තියන්න පිඟුතුනි පෙට්ටිය වටේ ඉඩමදි. ඒ තරම් දහතිකක් තිබුණා. හැබැයි ගෙදර ඉන්නකොට මෙතන එකපාරටම කියනවා අම්මට පපුව රිදෙනවා කියලා. ඉතින් අම්මත් මෙච්චර ලොකුවට හිතන්නේ නැහැ මොකද සීනි නැහැ, ප්‍රෙෂර් නැහැ, කොලෙස්ටරෝල් නැහැ, ඔය හાર્ට් ඇටැක් ඔය කියන එක කතන්දරයක්වත් අවුරුද්දා සිදි නැහැ. ඉතින් හිමීට ඔය ළඟ ඉන්න දොස්තර මහත්තයෙක්ට පෙන්නනවා. ඉතින් දොස්තර මහත්තයා කියන කෝකටත් ස්පිරිතාලයකට අරයි. පිඟුදින දෙකට දෙකමාරට බෙහෙත් ගන්න ගිය එක හතරමාරනකට මැරලත් ඉවර. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න පිඟුදින එහෙම ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. දැන් මේක ගෙවිල වුණාට පස්සේ අද ඊටියේ කෙනෙක්වත් එකෙක්වත් නැහැ. ඊළඟ පාර ඔය ඔක්කොම නැති වෙලා උපදින. එදාට හොඳ නෝනක් නැහැ, මහත්යක් නැහැ, ළමයක් නැහැ, සල්ලි ටිකක් නැහැ, දේපලක් නැහැ, උගත්කම් ඔය ඔක්කොම කැලි ටික හැලිලා යනවා. සියලු දේ නැතුව තට්ට තනියෙන් යනවා. ගිහිල්ලා පිඟුතුනි මෙන්න මේ ධම්ම අවබෝධයක් නැති හින්දා අතිබහුතරේ සතර අපායට යනවා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ. මැරිච්ච උන්ට වෙන්නේ හොඳක් නෙමෙයි. වෙන්නේ බරපතල අනතුරක්. 199කට යන්න වෙන්නේ සතර අපායට. ඒකට කවුරුත් කැමති නෑ. දැන් මං ඇහුවොත් මෙතන සතර අපාය යන්න කැමතියි අත උස්සන්න කියලා කී දෙනෙක් උස්සයිද? ඒකට අත උස්සයිද කවුරුත්? ලබන පාර හරකෙක් වෙන්න කැමතියි අත උස්සන්න. ලබන පාර බල්ලෙක් වෙන්න කැමතියි. ලබන පාර පෙරේතෙක් වෙන්න නෑ. දෙයියෙක් කිව්වනම් පට ගාලා උස්සනවා. හැමෝම දෙයියෙක් වෙන්න ආසයි. හැබැයි දෙවි වැඩ කරන්න ආස නෑ. බල්ලෙක් වෙන්න අකමැති. හැබැයි බලු වැඩ කරන්න කැමති. හරකෙක් වෙන්න අකමැති. හරක් වැඩ කරන්න කැමති. පෙරේතෙක් වෙන්න අකමැති වුණාට පෙරේත වෙන්න කැමති. හේතුව හදලා ඵලය එපා කියනවා. හේතු හදන්න නැතුව ඵලය ඕනි කියනවා. පින්වතුනි හේතු හැදුවට පස්සේ ඵලය හම්බු නොවි ඉන්නේ නැහැ. කැමති වුණත් නැතත් ඵලය හම්බුයි.
දැන් අද ඔය බල්ලෝ වෙච්ච හරක් වෙච්ච එකෙක්වත් කැමැත්තෙන් බල්ලෝ වෙච්ච ගිහින් පොඩ්ඩක් අහලා බලන්නකො ළඟට. පොඩ්ඩක් තට්ටුවක් දාලා ඔළුව අත ගාලා ඔබ කැමැත්තෙන් බල්ලෙක් වෙච්ච එකෙක්ද කැමැත්තෙන් හරකෙක් වෙච්චද? ඌට කතා කරන්න පුළුවන් නම් ඔව් කියයිද නැහැ කියයිද? පිඟුතුණුගේ උත්තරේ ඌද නැහැද? එහෙනම් පිඟුතුණු ඌත් එදා අත උස්සපු එකෙක්ද? දැන් හොඳට මතක තියාගන්න ඌත් එදා අත උස්සපු එකෙක්ද? එහෙනම් ඔබ මේ අත උස්සපු එක මෙතෙන්දී අදාළ නැහැ පිඟුතුණු. හේතුවට අනුව බලමු මේ බුදුදහම කිව්වේ හේතුඵලයි කිව්වේ ඒකයි. දැන් අපි හේතුව හදනවා. හේතුව හදලා ඵලෙ බෑ කියන. හේතුව හදන්න නැතුව ඵලෙ ප්‍රාර්ථනා කරනවා කැමති වෙනවා. හේතුව හදන්න නැතුව ඵලෙ ලැබෙන්නේ නැහැ. හේතු හදලා ඵලෙ නොලැබී තියෙන්නේ නැහැ. එහෙනම් පිටුනේ මෙන්න මේ ධර්මතාවය තුල දැන් අපි මේ වැඩ ටිකක් කරයි යනවා. හරි බිසී අපි. බණක් අහන්න වෙලාවක් නැහැ. දානයක් දෙන්න වෙලාවක් නැහැ. පන්සලට පොයකට පන්සලකට යන්න වෙලාවක් නැහැ. හෙන බිසි රස්තාවයි ළමයින්ගේ වැඩයි, ගෙදර වැඩයි, නෝන මහත්තයාගේ වැඩයි, වත්තේ පිටියේ ද ඔක්කොම පොය දවසට තමයි ගෙවල් ලස් කරන්න ගන්න. ට්‍රිප් දාගන්නේ පොය දවසට. දැන් මෙතන ගොඩක් අයට පිටක් කරන්න වෙලා නැහැ. හැබැයි මැරෙන්න වෙලා තියෙනවා. පින් කරන්න වෙලා නැති උන්ට මැරෙන්න වෙලා තියෙනවද නැද්ද? මැරෙන්න ඕන තරම් වෙලා තියෙනවා. හැබැයි මැරෙන වෙලාවට පිටුනේ සුගතියක් හදලා දෙන්නේ කරගත්ත පිනක් මිසක් ඔය හදාගත්ත ටිකක් නෙමෙයි. දැන් අද මහ ලොකු සම්පතක් කියලා හිතන් හිටියට දරුවට පුළුවන් මල පෙරේතෙක් කමුනුස්සෙක් කරන්න ඔබ. පිටුනේ අපි ඒව දන්නේ අපි මේ සම්පත් කියලා රැවටිලා මහ මුලාවකට පැත්තලා සම්පත් කියන්නේ පිටුනේ සැප දෙන ඒවා. විපත් කියන්නේ දුක දෙන ඒවා. පින කියන්නේ පිනවන ඒවා, පව කියන්නේ විඳවන ඒවා. පිටුනේ පිනක් නම් පිනවන්න ඕනේ. විඳවන්න බෑ. විඳවන ඒවට කියන්නේ පව් කියලා. දැන් මෙතන ඉන්න අය කැමති පිනවන්නද විඳවන්නද? වැඩිපුර කැමති පිනෝ ඉන්නද විඳෝ ඉන්නද? ඇහෙන්නේ නැහැ. පිනවන්න කැමති කවුරුත් විඳවන්න කැමති නැහැ. එහෙනම් පිනවන්න කැමති අය පින් කරන්න ඕනේ, විඳවන්න කැමති අය ඔන්නම් පව් කරගන්න. දැන් ගිය පාරත් පින් කළා තමයි මේ මිනිස්සෙක් උනේ. නිකම් මිනිස්සෙක් වෙන්නේ නැහැ. මහ පිනක් තියෙන්න ඕනේ. බුදුහාමුදුරු කියන දුර්ලභ කාරණාවක් මිනිස්සෙක් වෙන එක. එහෙනම් මහ පිනකින් මිනිස්සෙක් වෙලා දැනට වැඩිපුර කරන්නේ පිනෝන එකද විඳෝන එකද? ඇහෙන්නේ නැහැ මට. පිඟුදිනේ එකක් දෙකක් පිනෝනවා 1000ක් 2000ක් විඳවනවද නැද්ද? එහෙනම් පිඟුදිනේ අපි පින කරගෙන නැහැ. හරි පින කරගත්ත දාට විඳවන්නේ නැහැ මතක තියාගන්න. ඌල්ලන්නේ නැහැ, දැවෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ. අන්‍යයා පිනෝ ඉන්නවා. අන්නේ පින එන්න මහත් වෙනවා. දැන් මේ හම්බු වෙච්ච එකත් හීන වෙනවා. හදාගත්ත ටිකත් හීන වෙනවා. දැන් මං කියවනේ මිනිස්සුන්ට වෙන දේ. ඔක 25ක් විතර අටෝකට ඉන්නවා. 35 වෙනකොට කොහොමත් ඔර ටික අහු වෙනවා. 40 වෙනකොට 40 ඇඳිරි එනවද නැද්ද? 45 වෙනකොට දෙපැත්තෙන් කොණ්ඩේ ඉදෙනවද නැද්ද? 50 වෙනකොට දත් හෙල්ලෙනවද නැද්ද? 56 දී ඔය දත් හැලෙනවද නැද්ද? එහෙනම් දත් හැලිලා, කෙස් හැලිලා, ලොම් හැලිලා, කකුල් පැල්ලලා, කොර රැවිලා, කොරපුතු ඇවිල්ලා 65 වෙනකොට කරකුට්ටම් වෙලා. ගේනකොට දිලිසෙනවා. හැබැයි දැන් වේලිලා චිත්‍ර අඳින්නත් පුළුවන්. දැන් හැම එකාටම මොක වෙනවද නැද්ද පිඟුතුනි? එංගලන්තෙන් ගෙනාවත් ඔච්චරයි, ඇමරිකාවෙන් ආවත් ඔච්චරයි, දිව්‍ය ලෝකෙන් ගෙනාවත් ඔච්චරයි. හීන වෙනවා. එහෙනම් අපි පිනක් කියලා හිතන් ඉන්නවා පිඟුතුනි හීන වෙන ඵලයකට. එහෙනම් මේ හීන වෙන ඵලයක්. පිඟුතුනි මේ ලෝකේ මහත් වෙන ඵලයක් කරගත්ත කෙනාට විතරයි පිනවන්න පුළුවන්. මේ ලෝකෙ පිඟුතුනි සතුටු වෙන්න පුළුවන්, උද්දාම වෙන්න පුළුවන්, ගොඩ ගියා කියලා තීන්දුවක් ගන්න පුළුවන් මහත් ඵලයක් කරගත්ත කෙනෙක් විතරයි. දිව්‍ය ලෝකේ ගියත් පිඟුතුනි කාටවත් සතුටු වෙන්න බෑ. අපි දන්නේ නැති වුණාට අද වැඩි හරියක් මේ බුර දුවන බල්ලෝ සහ බැල්ලියෝ මීට කලින් දිව්‍ය ලෝකෙ හිටපුවා. දැන් මෙතන කවුරුත් ඉන්නවා දිව්‍ය ලෝකේ යන්න ආසයි. ඊළඟ පාර බලු වෙලා ඉන්න වෙනවා හැබැයි. පිඟුතුනි බලන්න අපි දහමක් නැතුව යනවා කියන්නේ පිඟුතුනි මේකේ අනාථයෙක් වෙන්නේ. මේ හැම එකක්ම ගෙවෙනවා. එහෙනම් මෙන්න මේ ලෝකේ මහත්ඵලයක් තියෙනවා පිඟුතුනි. කවුරු හරි සෝතාපන්න වුණොත් ඒ ඵලේ හීන වෙන්නේ නැහැ. එයා ඒකාන්තයෙන් සකු르දාගාමී වෙලා ඉනවති. සකු르දාගාමී උත්තමයා කවදාවත් පිඟුතුනි ආපහු පහළට යන්නේ නැහැ. එයා ඒකාන්තයෙන් අනාගාමී වෙලා ඉනවතින්. අනාගාමී උත්තමයා පිඟුතුනි කවදාවත් පහළට යන්නේ නැහැ. අරියත් වෙලා ඉනවතින්. ඔය හතරට කියනවා මහත්ඵල. පිඟුතුනි ඔච්චරයි ආඩම්බර වෙන්න එකක් මේ ලෝකෙ තියෙන්නේ. අපි කියමු මේ ලෝකෙම මහාචාර්ය. මේ ලෝකේ තියෙන සියලු ඩිග්‍රී ගහලා සියලු හොඳම දැනුම තියෙන මහාචාර්යතුමා කියන්නේ. පිඟුතුනි 60 පෙන්නට පස්සේ එයාගේ කටෙන් බේරෙන කෙල ටික එයාට නවත්තන්න පුළුවන්. ඔය පිඟුතුනි ඔය කෑලි ඔක්කොම හැලෙනේ.
අපි මේ කෝම් පිට්ටු වැඩක් හරි හොඳ වැඩක් කියලා හිතාගෙන විදුන එහෙන ආඩම්බරෙන් කර කර යනවා. පිටුදුනේ මේ මහාචාර්යතුමා මැරිලා ඊළඟට මේ මහාචාර්ය পদවියෙන් උපදිනවාද ආපහු මොන්ටිසෝරි ඉඳන් යන්න වෙනවා. දැන් මහාචාර්ය කෙනෙක් මලා කියලා හිතන්න. මහාචාර්ය මලාට පස්සේ පිටුදුනේ ඊළඟට යා ආපහු මහාචාර්ය পদවියම පටන් ගන්නවද ආපහු මොන්ටිසෝරි යන්න වෙනවද? ආපහු මනුස්ස ලෝකෙ ඉපදුනොත් මේ යහන්නේ කොහේ ඇයිද දන්නේ නැහැ. මොකද වෙන්නේ පිටුදුනේ? ආපහු මොන්ටිසෝරි යන්න වෙනවද නැද්ද? හැබැයි පිටුදුනේ සෝතාපන්නේක් මලොත් එයා එක්ක සකු르දාගාමී වෙනවා නැත්නම් සෝවාන් ඵලෙම උපදින. ඒගොල්ලෝ පල්ලෙහාට යන්නේ. සකු르දාගාමී උත්තමයේ මැරෙනකොට පිටුදුනේ එක්ක අනාගාමී වෙනවා නැත්නම් සකු르දාගාමී ඵලෙම උපදින. අනාගාමී උත්තමයේ මැරෙනකොට පිටුදුනේ එක්ක අරිහත් වෙනවා නැත්නම් අනාගාමී ඵලෙන් සුද්ධාවාසක යනවා. ආපහු පල්ලෙහාට න ආගාමී අනාගාමී කිව්වේ ඒකයි. ආගමනයක් නැහැ. ආපහු මේ කුණු කොටට එන්නේ නැහැ. හැබැයි පිටුදුනේ අපි මේකේ කැරකි ඉන්නවා රවුංග ගහ ඉන්නවා. දැන් මේ වැඩ ටික මීට ඉතලා මීට වැඩිය හොඳින් කළා. දන්නේ නැහැ. හිතන් ඉන්නවා මේ පාර තමයි හොඳම ටික කියලා. තේරෙන්නේ නැහැ. දකින්නේ නැහැ. කොබාන්න මේ පාර හොඳ ඒවා හම්බෙච්ච යතුත. නිකන් මේ පාර ගොඩ ගියා නිකන් මං වැඩේ කරගත්තා එහෙම. දැන් මෙතන නැති වුණාට මොකද ඕක අපි එළියට ගිහලා පොඩ්ඩක් බැලුවොත් ඕක ගියවන්නේ නැද්ද? දැන් කට්ටියම හිතන්නේ මේ පාර තමයි හොඳ. මීට වැඩිය හොඳ ඒවා සංසාරේ හම්බ වෙලා. සක්විති රජ වෙලා. සක්‍ර දෙවියා වෙලා, මහා බ්‍රහ්මයා වෙලා. පිංගුදුනි මොකද්ද වෙච්ච දේ කියන්නේ? කැඩුනා, බිඳුනා, වැහැරුණා, වෙනසුණා, ගෙවිලා ගියා. දුක දීලා, ගිනි දීලා කෙලවරුන්. දැන් නිකමට හිතන්න මීට වැඩිය හොඳ ටිකක් ගිය ආත්මේ තිබුණා. හිතන්න නිකමට. මීට වැඩිය හොඳ නෝනෙක් හිටියා, මීට වැඩිය හොඳ මහත්තයෙක් හම්බුණා, මීට වැඩිය හොඳ ගෙයක්, මීට වැඩිය හොඳ වාහනයක්, ඔය කියන මීට වැඩිය හොඳ ළමයි, ඔය ඔක්කොම මීට වැඩිය ඔබට දැනට තියෙන මට්ටමට වැඩිය හොඳින් තිබුණා. නිකමට හිතන්න. මං අහනවා දැන් ඒ ටිකට වෙච්ච දේ දන්න කෙනෙක් ඉන්නවනම් අත උස. ගිය පාර ටිකට වෙච්ච දේ උන් ඉන්නවද මැරිලාද උන්ට හෙන ගහලාද කියලාවත් දැන් දන්නවද? ඒක එහෙනම් මේ පාරත් එච්චරයි. ඔබේ හුස්ම ටික ගියාට පස්සේ මේ සියලු සම්බන්ධ ඉවරයි. ඊටත් මුන් පිනක් දුන්නොත් එහෙමයි. දෙයිද කියලාත් කවුද දන්නේ? දැන් තියෙන වැඩ ටිකත් එක්ක 7 දවස් 3 මාස දෙනවා. අවුරුද්දෙන් පස්සේ මතක් වෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ අනුන්ගේ පින බලාගෙන ඉන්න එපා. ඔබ මෙන්න මේ ගෙවෙන්නේ නැති පිනක් කරගන්න. පින් කරනවාද? හැබැයි මහත්ඵලයේ දන්නේ නැහැ. ඔක්කොම ප්ලෑන් කරන්නේ දිව්‍ය ලෝකයට පයින්න. බ්‍රහ්ම ලෝකේ යන්න, මනුස්ස ලෝකේ කොහොම හරි හොඳ තැනක උපදින්න. පිටුදුනේ ඒක නරකයි කියනවා නෙමෙයි. හැබැයි වැඩක් නැහැ. මීට කලින් ওই ටික කරලා තියෙනවා. බ්‍රහ්ම ලෝකේ ආයුෂ තියෙනවා කල්ප ගාන. මේ කල්ප ගණන් ආයුෂ පිටුදුනේ මොහොතින් මොහොත ගෙවෙනවා. දිව්‍ය ලෝකේ ආයුෂ තියෙනවා කෝටි ගාණක්. ඒකත් ගෙවෙනවා. පිටුදුනේ ෆෝන් එකක් charge කළා වගේ. ෆෝන් එක charge කළාට පස්සේ පිටුදුනේ ඔක 100% charge වෙලා බැහැලා අන්තිමට බිඳුව වෙලා ඔක ඔෆ් වෙනවද නැද්ද? එහෙනම් පිටුදුනේ මේ ගොඩනගපු ශක්තිය තියෙන්නේ. මිනිස්සයත් ශක්තියක්, දෙවියත් ශක්තියක්, බ්‍රහ්මයක් ශක්තියක්. ඒ ශක්තිය දරන්න පුළුවන් තාක් මේක හිටියා. ඒ ශක්තිය වුණාට පස්සේ පිටුදුනේ අපේ ඇඟ හයියයි කිව්වොත් තරන්නේ මේක ඉවර වෙනවා. මේක ඕෆ් වෙනවා. චුත වෙනවා කියන්නේ ඒක පිටුදුනේ. දැන් ඔබ අර මං කිව්වේ දැන් අර මලගේ අවුරුදු 16 කොල්ල හැබැයි හොයන්න දෙයක් නැහැ. හැබැයි කොල්ල මලා. ඔය චුත වුණා. පිටුදුනේ නහර පුපුරනවා heart attack යද්දි චුත වෙනවා. මොකද මේ කය තිබුණාට කය ෆිට වුණාට වැඩක් නැහැ පිටුදුනේ. උට ඉන්න කර්ම ශක්තිය ඉවරයි. දැන් තෙල් ඉවරයි. තිරේ හොඳයි. පිටුදුනේ තිරේ හොඳ වුණාට වැඩක් තියනවද තෙල් නැතුව? පිටුදුනේ එහෙනම් අපි මේ ජිම් යනවා. පීටි කරනවා දුවනවා පයින් ඕවා පිටුදුනේ ඕව කර්ම ශක්තිය ඔය දුවලා හදා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඕක හදලා ආපු එකක්. මේ ළඟදී පිටුදුනේ මම මලගේක ගියා. මේ කොල්ල ජිම් ගිහිල්ලා ඇඟ හදලා යෝධ පැටියෙක් වගේ. අර ජීවත් ප්‍රමාණයේ ෆොටෝ එකක් ගහලා තුනා ගෙට යන තැනම ඇත්තටම දැක්කහම බය හිතෙනවා ඒ කොල්ල ඒ තරම් හැඩි දැඩි. හැබැයි පුදුනේ මුගේ ඇඟ බිල්ඩින් වුණාට නහරයක් බිල්ඩින් වෙලා නැහැ. මු නහරයක් පුපුරලා මලේ. දැන් පිටුනේ එහෙනම් අපි හිතනවා මේක මේ ජිම් එකකට ගිහිල්ලා පොඩ්ඩක් ඔය පාරේ එහෙම දුවලා එහෙම එනකොට ඔය වැඩේ හරි ගියා. පිටුනේ ඕයන් කර්ම ශක්තිය ඒවා කරන්න එපා කියනවා ඉන්නකම් ඔය මොනවා හරි කරගන්නේදී. මේ ඔක්කොම හැබැයි කොම් පිට්ටු වැඩ කියලා තේරුම් ගන්න. පිටුනේ අපි වැඩ ටිකක් කරනවා මේ සංසාරෙම ඔය ටික කළා මේකෙත් ඒ ටිකම කළා අන්තිමට හිස් අති මැරෙනවා කාටවත් වැඩක් වෙන්නේ. මේ අනන්ත සංසාර ගමනේදී මහ පොළොවේ වැලි කැට වලට වැඩිය මේක කොලා කවුද දිනුවේ? කොරන්න දුක් විඳ ගිනි කෑවා අඬන්න වුණා ඇරෙන්න පිටුනේ කාටද සැපක් සනීපයක් හම්බුනේ? කවුද පිනව ගත්තේ? විඳව ගත්තා මිසක්.
සියලු දේ පිංගුතුනි විඳවලා කෙලවර වුණා. නෝන හම්බුණා හොඳ නෝනෙක්. හැබැයි කෙලවර වුණේ විඳවලා. මහත්තයෙක් හම්බුණා හොඳ මහත්තයෙක් කෙලවර වුණේ විඳවලා. ළමයෙක් හම්බුණා හොඳ ළමයෙක් කෙලවර වුණේ විඳවලා. එහෙනම් සියලු අත්බව පිංගුතුනි විඳවන්න වෙනවා. විඳවලා කෙලවර කරනවා. පිනවන්න එකක්වත් හම්බ වෙන්නේ නැහැ. පිනවන්න එක තමයි මං අර කිව්වේ. සෝතාපන්න වුණොත් අන්න පිනෙව්වා. පිංගුතුනි එහෙනම් පින කියන එක නියම මහත්ඵල පින කියන එක හරියට අඳුර ගන්න. මෙන්න මේක දකින්න නැතුව පිංගුතුනි අපි කොයිතරම් හොඳ ඒවා ගුවත් වටින ඒවා ගුවත් සාර ඒවා ගුවත් පිංගුතුනි අපිම මේ රැවටිලා අපිම ගොන් අදහසක ඉන්නවා මිසක් අපි කවුරුත් වැඩක් කරගන්නේ නැහැ. අපි ඔක්කොම දුවනවා ඔබ කොච්චර දුවනවද පිංගුතුනි? දුවලා අන්තිමට අර මිරිඟුව පස්සේ දුව මුවා වගේ හති වැටිලා උගෙම පපුව පැල්ලා ඌට මැරෙන්න වෙනවා වගේ වැඩක් වෙනවා මිසක් පිංගුතුනි මේකේ දිනන කෙනෙක් නැහැ. දැන් සංසාරේ කී පාරක් කොලාද පිංගුතුනි? එහෙනම් මහ පොළොවේ වැලිකඩ තරම් මනුස්සත් බව ලැබුවා. දිනුවද පෙරදුනාද? දිනුවද පෙරදුනාද? දිනුවා නම් කෝ දැන් ඒ ගිය පාර ටික කෝ? සක්විති රජ වුණා කෝ සක්විති රජකම. සක්‍ර දෙයියා වුණා. එහෙනම් මෙන්න මේකත් මේක අද රැවත් ෂුවර් නෑ අපිට. එහෙනම් මේ ගෙවෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ වැඩේ කරගන්න නැතුව පිංගුතුනි කුමන හිනාද කුමන කතාද මොන කයිවාරුද මොන පම්පෝරිද කෝණු හාසෝ කිමානන්දෝ මහා විනාශයකට වැටෙන්න ඉන්න එකෙක් කියෝ ඉන්නවා දොඩෝ ඉන්නවා උඩ පෙරපැන ඉන්නවා මේ මහා විනාශේ උනාට පස්සේ පින්දුනේ කවුරුත් නැහැ හොඳ නෝනට එදාට බෑ එන්න හොඳ මහත්යට බෑ ළමයින්ට බෑ හදපු ගේදොල යාන වාහන දීපලෝ එකක්වත් නැහැ තට්ට තනිය පිටු කරගත්ත කර්ම ශක්තිය මොකද්ද ගතිය සුද්ධද සුගතියටත් ගතිය දූෂ්‍යද දුගතියටත් එයා ඇදිලා ගතිය සුද්ධ වෙන්න අන්න සුගතිය ගතිය සුද්ධ නම් අලෝභ ආදේශ අමෝහ තියෙන. ලෝභ දේශ මොහ නම් ගතිය සුද්ධද දූෂ්‍යද? ගතිය දූෂ්‍යයි. පිඟුදිනේ විශේෂයෙන් ගිහිවතක් අලෝභ ආදේශයෙන් අමෝහෙන් ගෙවන්න බෑ. හොඳට මතක තියාගන්න. ගිහිවතක ගෙවන්න බෑ. අපිට අලෝභ වෙලා ඉන්න පුළුවන්. ආදේශ වෙලා අමෝහ වෙලා ඉන්න පුළුවන්. පැවිදි වතේ. ගිහිවතේ ඉන්න බෑ බඳු කෑ ගහකට දඟරගෙන ඇලිලා බැඳිලා රැඳිලා හිර කරගෙන තද කරගෙන ඉන්න වෙන්නේ. එහෙනම් ගති දූෂ්‍ය වෙලා දුගතියකට. එදාට දැන් මේ බලන්න අපි මහන්සියක් වෙනවා. අපි මහා ඩැමේජ් එකක් කරගන්නවා. කවදාවත් අපසතු දෙන එකට වෙන එකට නෙමෙයි. ඒකද අපි මේ මහා දුකක් විඳිනවා කවදාවත් මේ මනසින් බැඳගෙන දැන් අපේ වෙන්නේ කවදාවත් හිතන් ඉන්නවා වෙයි කිය. එහෙනම් මෙන්න මේ අනුතුර මේ වැඩ ටික කළා ඵලයක් නැතුව නිෂ්ඵලව මැරිලා ගිහිල්ලා අන්තිමට මේ කාත් කවුරුත් දන්නේ නැති කිසිම සම්බන්ධයක් නැති සතර පාගත පැත්තකට කොටු වුණොත් පිඟුතුනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනවා. ඔබ සතර පායෙන් මිදෙන්නේ නැහැ මතක තියාගන්න. හිතාගෙන මෛත්‍රී බුද්ධ ශාසනය ගොඩ යන්න. පිඟුතුනේ කන කැස් බෑව වියසිතුරෙන් අහස දකි. සතර පායකට වැටිච්ච එකෙක් ගොඩ එනවා බොරු. කවදා හරි ලෝක විනාශයක් වෙලා. අන්න එදාට පිඟුතුනේ ගොඩ එන්න පුළුවන්. ඒත් ලෝකාන්තරික නිරේකට ගියොත් එදාටත් බෑ. ඒකෙන් ගොඩ එන්නේ නැහැ. ඔය මිසදුටු ගත්ත අදහස් ඔය හාමුදුරුවෝ කියනවා බොරු බං ඔය අපායක් නැහැ. දිව්‍ය ලෝක නැහැ ඔක්කොම තියෙන්නේ මේකේ. ඔහොම කියන්නේ නැද්ද? අම්මලට සැලකුවා ඔය දාන දීලා පිස්සුද බං ඔය කණ්ඩ හදාගත්තේ ඒවත්. ඔහොම කියන අය නැද්ද පින්වතුනි? ඔය උන්ට දාන දෙනකොට බල්ලන්ට පාන් අරන් දෙනවා. කියනවද නැද්ද? පින්වතුනි මතක තියාගන්න ඒ අයට පින්කම් කරනවා නම් ආමුදුර ගෙනල්ලා දාන දීලත් වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ අනුමෝදන් වෙන්නේ. ඒගොල්ලන්ට බල්ලන්ට පාන් දීලා තමයි අනුමෝදන් කරන්නේ. ඒ ගන්න දෘෂ්ටිය පින්වතුනි මරුණට පස්සේ එහෙත් එහෙම තමයි. හිතන්න එපා එහෙ කියලා මේ දැදහැවත් උපාසකෙක් වෙයි කිය. දැන් එහෙනම් ඔබ හොඳට හිතන්න බෑ මේ මට මේ වෙන්නේ මොකද්ද? මම මේ මොහොතක් පාසා මහා දාහකින් මහා උත්සාහයකින් මහා වැඩ ටිකක් කරනවා. එන ප්ලෑන් ටිකක් ගහගෙන ඉන්නවා. ළමයින්ට ප්ලෑන් තියෙනවා. දැන් පිටු ඔබ ඕක තමයි හිතේ තියෙන මේ ඕකට තමයි හැමදාම දුවන්නේ. පිස්සු ඇදිලව. අර බුදුහාමුදුරුවෝ වම්මික සූත්‍රයේදී දේශනා කරනවා. තුඹසක් තියනවලු රැයට දුන් දානවලු දවල්ට ගිනි ගන්නවා. රැයට දුන් දානවා කියන්නේ මේ ඔබ රැයට එක තැනකට වෙලා කල්පනා කරන හෙට කරන්න තියෙන වැඩ ටික ඉදිරියට කරන්න තියෙන වැඩ ටික දුන් දදා හිතනවා. පිටුර එළි වුණාට පස්සේ දවල් වුණාට පස්සේ ඒ ටික කරන්න දුවනවා. ගිනි ගන්නවා. ගිනි අරගෙන පිටු ඇදිලා වගේ දුව ඉන්නවා. ඔය දුව ඉන්නකොට තමයි මැරෙන්නේ. මැරෙන්නේ ගතිය සුද්ධ වෙලා නම් ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි හොඳක් වෙයි. සුගතියකට යයි. කවදා හරි බුදුදහමක් තේරුණොත් සෝතාපන්න ඵලයටපත් වුණොත් අන්න යන්තම් සහතිකයක් තියෙනවා සසරේ අනාථයෙක් වෙන්නේ. මෙන්න නම් පිඟුතුනේ සල්ලි වලින් හරි ඔය තියෙන කෑලි ඩිග්‍රී වලින් ඔය එන්නම් සසරය ගැන සහතික නැහැ. ඔය පිඟුතුනේ මේ බුද්ධ ශාසනයත් එක්ක වැළුවා මෙයාට පොඩි උන් කොම් පිට්ටු හදනවා. ඒකයි මම එහෙම වචන කිව්වේ.
මේ කෝම් පිට්ටු වැඩක් විඳින අපි කර කර ඉන්නේ. ඔබ ඒක තේරුම් ගන්න. ඔය වැඩ ටික කිසියෙක් කරන්න වෙනවා. මොකද ඔබට තාම පැවිදි වෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි මේ ධම්ම අවබෝධයපත් වුණාට පස්සේ මිතුර ඔය වැඩ ටික කරන්නේ කැමැත්තෙන් නෙමෙයි නොකර බැරි හින්දා. ඒ ධම්ම අවබෝධයටමපත් වෙන්න ඕනේ. පිටුදී මම ඔබට උදාහරණයක් කියන්න ඔක තේරුම් ගන්න. දැන් ගෙදර අපේ පොඩි ළමයෙක් ඉන්නවා. ඒ ළමයා පිටුදී අපේ දුව හරි පුතා හරි යා තෙල්ලමට ගෙදර කෝම් පිට්ටු හදන. කෝම් පිට්ටු හදන දැන් කොබල් කටු ටිකක් දාලා හදා ඉන්නවා. දැන් මේ ළමයාගෙන් බේරෙන්න බෑ. එදා නිවාඩු දවසේ අම්මටයි තාත්තටත් කෝම් පිට්ටු හදන්න ඉන්නේ. පොඩි වුණොත් හරි කිව්වොත් කිව්වම ඉතින් එනකන් කෑ ගහනවා. ඉතින් අම්මයි තාත්තයි බේරෙන්න බැරි හින්දා දැන් මේක දෙන්නත් ගිහිල්ලා කෝම් පිට්ටු හදන්න උදව් කරනවා. පිටුදී මං අහනවා ඔබෙන් ප්‍රශ්නයක් මේ අම්මයි තාත්තයි කෝම් පිට්ටු හදන්නේ ඒ දෙන්නාටගේ සැපටද සතුටටද අර පොඩි එකාගෙන් බේරෙන්නද? එහෙනම් පිටුදී බෞද්ධයෙක් විශේෂයෙන් පවුල් කන්නේ විශේෂයෙන් ආරක්ෂා කරන්නේ විශේෂයෙන් දරුවෝ හදන්නේ ඔන්න ඔය වැඩේ කෝම් පිට්ටුව. අර පොඩි උන් දැන් පොඩි එකා හැදුවේ නැත්නම් උගේ අඬනවා. උගේ හිත රිදෙනවා. ඒ හින්දා ඔය වැඩේ කරනවා. පිටුදී පෘථජ්ජනයට තමයි මේකේ කොහොම හරි ගේමක් ගහනවා කියලා අදහස තියෙන්නේ. පිටුදී ගහපු ගේමක් නැහැ. එහෙනම් මේකේ දිනපු කවුරුත් නැහැ. දිනන්න හම්බ වෙන්නේ නැහැ. හම්බ වුණොත් මතක තියාගන්න මේ උත්තරමයා බොරු වෙනවා. බුදුහාමුදුරු බොරු වෙනවා. පිටුදී ඔබ මං කියනවා ඔබට. ඔබ මේකෙන් සැප මාත්‍රයක් ගත්තොත් එදාට බුදුහාමුදුරු බොරු වෙනවා. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියලා බුදුහාමුදුරගේ මූලික දේශනාව මූලික හරය. පිටුදී ඔය 84000ක් ධර්මස්කන්ධය කැටි කළාට පස්සේ අකුරු 8යි පද 3කට ගත්ත හැකියි. ඒක තමයි සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. අට්ඨක්කරා තීනි පදං සම්බුද්දේන පකාසිත. එහෙනම් මේ අකුරු 8යි පද 3යි කියලා කියන්නේ පිටුදී අනිච්ච දුක්ඛ අනාත්ත ඔච්චරමයි දැනගන්න ඕනේ. යද නිච්ඡං යමක් අනිච්චද එතන දුකයි. එතන බයයි. එතන ගිනි. යන් දුක්ඛං තදනත්තා එහෙනම් ඒ බඳු වැඩපිළිවෙලක් ඇද්ද ඒක අනාතයි අසාරයි අනිසි. ඔන්න හොඳ සිංහල වචනය. නිසි නෑ පරිහරණයට සුදුසු නෑ. පිටුදී දුක දෙන වැඩපිළිවෙලක් පරිහරණයට සුදුසුද නැද්ද? දුක දෙන වැඩපිළිවෙලක් කරන්න සුදුසුද නැද්ද? ගිනි දෙන වැඩපිළිවෙලක් අපිව අනාථ කරන වැඩපිළිවෙලක් කරන්න සුදුසුද නැද්ද? ඇහෙන්නේ සුදුසු නෑ. එහෙනම් ඔය පරීක්ෂණය කරමු. පරීක්ෂණේ අපි බලනවා අපි මේ කරන වැඩේ නිච්චද අනිච්චද? නිච්ච නම් සැපයයි අනිච්ච නම් දුකයි යන්න නිරීක්ෂණය. දැන් නිගමනීය පිටුදී සැප එනවා නම් ඕක දිගටම කරන්න කන්ටිනියු කරන්න. දුක දෙනවා නම් වහම මොකද කරන්න ඕන? දැන් මෙතන දුක් විඳින කැමති අය අතීස්සුවන්න කිව්වොත් කී දෙනෙක් උත්සාහයි? පිටුදී අපි මේ තියෙන අඩියක් හිතන සිතුවිල්ලක් පාසා ප්‍රාර්ථනා කරන්නේ සැපද දුකද? සැපද දුකද? පිටුදී බල්ලොත් දුව ඔය කුරුල්ලෝ පියාඹ හොයන්නේ සැපද දුකද? එහෙනම් සියලු ලෝක සියලු සත්‍යෝ හිතන්නේ කියන්නේ කරන්නේ සැපට. එහෙනම් අපි දැන් පරීක්ෂණයක් ආරම්භ කරනවා. අපි මේ කැමති දේ අපි මේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙනවද? කැමතිසේ වෙනවද? කැමැත්ත ඉෂ්ට වෙනවද? ඉච්ඡ වෙනවද? ඉච්ඡ වෙනවා නම් මේ ලෝකේ සාරයි එය පරිහරණය කළ යුතුයි. ඉෂ්ට වෙන්නේ නැත්නම් කැමති දේ වෙන්නේ නැත්නම් නිගමනය පිංගුතුනි සාරද අසාරද? සාරද අසාරද? අසාරයි. එහෙනම් වහමේ නැවැත්විය යුතුයි. දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබ දරුවෙක් හදන්නේ සැපටද දුකටද? දැන් අපේ ජීවිතේ වැඩ ටිකක් තියෙනවනේ පිංගුතුනි. දැන් අපි ඔය ඉස්කෝලේ යවුවේ අපේ අම්මලා පොඩි කාලේ නම් සැපටද දුකටද? මොකද්ද කියපු වංජනේ කියන්නේ? උඹලා ඉගෙන ගත්තේ නැත්නම් අපි වගේ දුක් විඳින්න වෙනවා. එහෙනම් ඵලයන් ඉස්කෝලේ කිව්වද නැද්ද? එහෙනම් අපි ඔය ඉස්කෝලේ යවුවේ සැප විඳින්නද දුක් විඳින්නද? ඉස්කෝලේ අනේක අපිට දුකක් වුණාට අපේ අම්මලා යවුවේ මොකටද? එහෙනම් අපි ඉගෙන ගත්තේ පිටුතුනි සැප විඳින්න. අපි ඉගෙනගෙන රස්සාවක් කළේ සැපටද දුකටද? අපි ඊටද ගෙයක් දොරක් වාහනයක් ගත්තේ සැපටද දුකටද? අපි කසාදයක් බැන්දේ සැපටද දුකටද? අපි දරුවෙක් හැදුවේ සැපටද දුකටද? දැන් මේ ඔබ ආස ටිකෙන් මම ඉතින් හොඳම කෙනෙක් මෙතන වැඩි හිටියෝ ඉන්න ඉඳ මම මැදින් එකක් ගත්තා. අපි දරුවෙක් හැදුවේ සැපටද දුකටද? ඇහෙන්නේ සැපට. හරි දැන් මම චූටි ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරනවා. දැන් එහෙනම් දරුවෝ හදන් සැපෙන් හිටපොයා තෝස්සන්.
පිටුදුනේ මෙතෙන්දී මේ බොහොම දැන් මේ විවෘතයිනේ මේ. ඇත්තටම ඔබ දැප විඳලා තියෙනවා ටක් ගාලා අත උතන්න. මොකද අපිට වැරදිලාත් දන්නේ නැහැ නැත්. බුදුහාමුදුරන්ට හරි වැරදුනත් අපි දන්නේ නැහැ නේද? පොත්වල තියෙනවා කවුද දන්නේ පිටු දැන් ඔය වෙනස් කළා කියනවා වෙනස් කරලා කියනවා. ඉතින් කවුද වෙනස් කළාද කියලා දන්නේ? පිටුදුනේ නම් බලන්න අපි කරපු මේ හොඳම වැඩක්. කැමති උනේ සැප. හැබැයි උනේ දුක. දැන් මට අර මලගෙදෙද්දි ගියා ඔක්කොම තේරුණා පිටු. යකෝ අවුරුදු 16කට කලින් මහ පාටියක් දාලා එන සම්පතක් කියලා ගෙනාපු එකක්. පිටු දැන් තියෙන ලොකුම විපත දුන්නද නැත්? එදා පිටුදුනේ හරි සතුටුයි අපිට වාසනාවක් උදා වුණා. අපිට සම්පතක් උදා වුණා කියලා ගෙනාපු ළමයා අවුරුදු 16කට කලින් දෙන්න තියෙන හොඳම ගින්න දුන්නා. එදා පොළොවේ පස් මදි වුණා. පිටු දුවයි පුතයි හිටපු ගෙදර කොල්ල තමයි නැති වුණේ. එන එදා ඒ ගෙදර පිටුදුනේ සම්පතක්ද උදා වුණේ විපතක්ද? සම්පතක්ද උදා වුණේ විපතක්ද? හැබැයි පිටුදුනේ අපි මේක විපතක් හැටියට දකින්නවද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. පිටුදුනේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔය ජපානයේ ඔබ දන්නවා බෝම්බ දැම්ම අර හිරෝෂිමා නාගසාකි බෝම්බ දැම්මන. මෙන්න මේ බෝම්බ දාලා පිටුදුනේ මේ මෑතක් වෙනකම් මෙහි උපදින දරුවෝ අංග විකල වෙලා විකෘති ඇතිව තමයි උපදින්නේ. පිටුදුනේ ඒ ප්‍රදේශයේ දරුවෙක් ඒ විදිහට ඒ කාලේ උපදින්න ආවොත් ඒකේ දෙට්ට සම්පතක්ද විපතක්ද? දැන් ඒ කාලේ උපදින සියලු දරුවෝ ඒ පැත්තේ ඒ තියෙන විකිරණශීලී අර ඒ තියෙන සැරගතිය හින්දා උපදින සියලු දරුවෝ අංග විකල වෙලා උපදින්නේ. එතකොට පිටුදුනේ ඒ කාලේ ඒ පැත්තේ ඒ දරුවෙක් හම්බ වෙන එක ඒ ගෙදරකට සම්පතක්ද විපතක්ද? ඇහෙන්නේ නැහැ මට. පිටුදුනේ පේනවද කතන්දරයක් මෙතන? දැන් අපේ දරුවෙට ඒක වෙන්න බැරිද පිටුදුනේ? දැන් අපි මේ සම්පතක් කියලා ගන්න පිටුදුනේ අපි හදාගෙන ඉන්නවා හිතේ කෑල්ලක්. ඔක්කොම හදලා තියෙන්නේ බෝල ගෙඩියක් වගේ රජ පැටියෙක් වගේ රජ කුමාරියක් වගේ අම්මි කියන තාත්ති කියන උම්මා දීලා පැනලා සෙල්ලම් කරන හොඳ උඩු පුටි කොල්ලෙක් කෙල්ලි. අර මතකනේ කාමරේ ගැහුව ෆොටෝ එකක්. ඔය ඉස්සර බැඳපු අයක කාමරවල තියෙනවා ලස්සන ළමයෙක්ගේ ෆොටෝ එකක්. පිටුදුනේ හදුවේ ඔක්කොම එහෙම ළමයෙක්. හැබැයි මේ ලෝකෙ පිටුදුනේ ලක්ෂ ගාණක් ළමයි අංග විකල වෙලා හම්බෙලා තියෙනවා. දැන් මං අහන්නේ කොයි ගෙදරද පිටුදුනේ අපි අංග විකල ළමයෙක් හදමු කියලා හැදුවේ. මේ ලෝකේ ලක්ෂ ගාණක් ළමයි පිටුදුනේ පිළිකා හැදිලා තියෙනවා. දැන් මේ මහරගම පිළිකා රෝහලෙත් ළමා වාට්ටු 4ක් තියෙනවා. දැන් මං ඇහුවා අහගෙන ඒකත් මදි කියලා. පිටුදුනේ කොයි ගෙදරද පිළිකාවක් තියෙන ළමයෙක් හදලා තියෙන්නේ. කැමති වුණාද පිළිකාවක් තියෙන ළමයෙක් හදන්න? අපිට පිළිකාවක් තියෙන ළමයෙක් හදාගත්තාම පොඩි වාසියක් තියෙනවා. මොකද්ද වාසිය? නිතරම මහරගම යන්න වෙනවා. මොකද එයාට බෙහෙත් කරන්න කරන්ට් එක අල්ලන්න. එතකොට අපිට එන ගමන් පමුණුවට ගිහලා රෙදි අරගෙන එන්න පුළුවන් ළමයට බෙහෙතුත් ඉදෙන්න. ඒ වගේ වාසියක් බලලා පිළිකාවක් තියෙන ළමයෙක් කවුරුත් මේ ලෝකේ හදනවද? පිටුදුනේ සියලු දෙනා හැදුවේ රජපැටියෙක් සිටු පැටියෙක්. හැබැයි හම්බ වෙලා තියෙනවා මේ වෙනකොට අන්ධ වෙච්ච, ගොළු වෙච්ච, බීරි වෙච්ච, කොර වෙච්ච, මන්ද බුද්ධික වෙච්ච, මොංගල් වෙච්ච, පිළිකා හැදිච්ච ළමයි ලක්ෂ ගාන. පිටුදුනේ මේ ලෝකේ මොන අම්මද තාත්තද තමන්ගේ දරුවගේ මිනිය දකින්න කැමති? හැබැයි පිටුදුනේ ඔය මිනිය දැකපු අම්මලා තාත්තලා ලක්ෂ ගාණක් මේ ලෝකේ නැද්ද? ඉන්නවද නැද්ද? දැන් පිටුදුනේ මේක මේ අපේ කැමැත්තට වෙන එකක් නං එක අම්මේ තාත්තෙක්වත් ළමයාගේ මිනිය දකීද? මිනිය දකීද පිටුදුනේ? කියන එක තේරෙන්නේ නැද්ද? පිටුදුනේ මේ අපි සම්පතක් කියලා හිතන එකේ තියෙන නොපෙනෙන පැත්ත මම ඔබට පෙන්නන්න. මං අහනවා ඔබෙන් ලේසි ප්‍රශ්නයක්. ඔබ වැඩිපුර කැමති ඔබේ කොණ්ඩේ කළු වෙනවටද සුදු වෙනවට? පිටුදුනේ ඔබ කැමති ඔබේ කොණ්ඩේ කළු වෙනවටද සුදු වෙනවටද? ඔබ කැමති පිටුදුනේ ඔබේ දත් ටික අඩු වෙනවටද ඔය 32ම තියෙනවටද? පිටුදුනේ ඔබ කැමති ඔබේ හංකඩේ දිලිසෙනවටද රැලි වැටෙනවටද? උත්තරේ දන්නවනේ. කැමති පිටුදුනේ කෙස් ටික කළු වෙනවට, කැමති දත් ටික අඩු වෙන්නේ නැත්නම් 32ම තියෙනවට, කැමති හංකඩේ රැලි හැබැයි මට පේනවා පිටුදුනේ මෙතන ඉඳගත්තාම කෙස් සුදු වෙච්ච ඔලු ගොඩක්. දත් හැලිච්ච කටවල් ගොඩක්. හැම රැලි වැටිච්ච වැටිගෙන එන හංකඩ ගොඩක් මට පේනවා. දැන් පිටුදුනේ මේක අපේ වැඩක් නම් මේක චේන්ජ් කරගන්න වෙනස් කරගන්න පුළුවන් නම් ඉස්සල්ලාම වෙනස් කරන්නේ අනුන්ගේ එකද තමන්ගේ එකද? මට කියන්නේ ඉස්සල්ලාම අපි වෙනස් කරන්නේ කාගේ එකද කියලා?
තමන්ගේ. දැන් තමන්ගේ වැඩේවත් තමන්ට පුළුවන්. පිළිතුර ඔබේ එක මේ කෙස් ගහක්වත් පාලනය කරන්න බැරි කෙනෙක් තමයි තව ටිකක් කරන් පාලනය කරන්නේ. පිළිතුර මෙන්න මෙතන තියෙන ඩැමේජ් එක හිතන්න මෙන්න මේ අපිට පේන්නේ නැති. ඒක තමයි බුදුහාමුදුරුවෝ අවිද්‍යාව කිව්වේ. විද්‍ය නෑ. විද්‍ය නැති හින්දා කිව්වා අවිද්‍යා. විද්‍ය නම් විද්‍යාව, විද්‍ය නැත්නම් අවිද්‍යාව. පින්වතුනි පෘථග්ජනයා දුක දෙන එකක් සැපක් කියලා අරන් දුක්ඛ කියලා දැක්කේ නෑ. දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති අවිද්‍යාව. එනම් ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය දකින්නවා, භයානක බව දකින්නේ. මට මේ ලේසි ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න. මාළුවෙට්ට ඇම සැපද්ද දුකද? ඇම මං අහන්නේ. මාළුවෙට්ට ඇම සැපද්ද දුකද? එහෙනම් දෙයිනේ මු ඇම කනවද? ඇම සැපයි. දුක මොකද්ද? දුක කොක්ක. පෙදුරු කොක්ක විතරක් වතුරේ දාන් ඉන්නවා උදේ ඉඳන් රෑ වෙනකන්. එක මාළුවෙක්වත් කනවද? එකෙක්වත් කන්නේ ඇඟේ වැදුනත් අයින් වෙලා යනවා. හැබැයි මෙතන ඒ කොක්කට අපි ඌ ආස කෑමක් එක්ක මස් කෑල්ලක්, පොඩි මාළුවෙක්, පණුවෙක්, ඔන්න මේ මූ ආස මූ කැමති කෑල්ලක් දැම්ම ගමන් විනාඩි 5ක් යන ඉතලා කනවද නැද්ද? එන මෙතන මාළුවෙක්ට හැම සැපයි. හැබැයි ඌට පේන්නේ නැති කොක්කක් තියෙනවා. කොක්ක ඌට සැපද දෙන්නේ දුකද? හැබැයි මේ මාළුව පිටුදේ හැමට කොටු වෙන්නේ. කොක්කට කොටු වෙන්නේ මොකක්ින්ද? ප්‍රිය මధుර ඇමහින්ද. පිටුදේ මම ඔබට කියනවාද ඔබ මේ ජීවිතේ යම් දුකක් වින්දද ඔබ දුක් වින්දේ ඔබේ සැප ටිකේ. ඔන්න ඔතන හොඳට තේරුම්. ඕක තමයි බුදුදහම. දුක්ඛම් බයට්ටේන දුකක් හැටියට දැකපල්ලා මේකට බය වෙයල්ලා උඹලා බය වෙන්න ඕන එකට සතුටු වෙනවා. දුකක් හැටියට දකින්න ඕන එක සැපක් හැටියට. ඔන්න ඕක තමයි විපරීත දෘෂ්ටිය, විඥාණය. මෙන්න මේක කඩා ගන්න වෙනවා. ඒකයි සාරයි කියන දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය කඩන්න ඕන කිව්වේ. එහෙනම් බෞද්ධ වෙන්න බිඟුදුනි අපි මෙන්න මේ ලෝකේ උඩින් පේන ප්‍රිය මధుර බවත් එක්ක තමයි සියලු තීරණ ගන්නෙ. එහෙනම් කවුරුත් පින්වතුනි පිළිකා රෝගී දරුවෙක් දැකලා අනේ මම මෙහෙම ළමයෙක් හදන්න ඕනේ. හිතුවද කවදාවත්? හැබැයි දුවන පණින අර කියන අම්මා කියන උම්මා දීලා යන එකෙක් දැක්කම හදන්න හිතනවද නැද්ද? පින්වතුනි අපිට අවුරුදු 5 දී දරුවෙක් හදන්න ඕනේ කියලා ආසාවක් කැමැත්තක් තිබුණාද? 10 දී ආවද? 15 දී තිබුණාද? 20 දී ආවද? 25න් පස්සේ ආවද නැත්? ඒකත් ආවේ කොහෙන්ද? ඔය අනුන්ගේ ළමයි දැකලා නෙමෙයිද පිටුදේ? අනේ මටත් මෙහෙම එකෙක් හිටියා නා. පිටුදේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කරපු සංකාරයක් කිව්වේ ඕකයි. මෙන්න මේ ලෝකේ යථාර්ථය දකින්න නැතුව අනේ මෙහෙම ළමයෙක් හිටියා නම් හොඳයි කියලා හිතලා ඒකට අවශ්‍ය ටික කියලා ඒකට අවශ්‍ය ටික කළා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කරපු සංකාරයෙන් නාම රූපයක් වුණා. හිත නැපෙනකොට කය ඊට අනුව රූපණය කළා. ඒකට අවශ්‍ය වැඩ ටික කළා. නාම රූප මං කියනවා පින්වතුනි රුක්මනී දේවි කියලා. නම කිව්වා. රූපේ පෙනුනද නැද්ද? රූපේ මතක්ම විජේ කුමාරතුංග. ඒක අවුරුද්ද දන්නවද? මම නම කියනකොට ඉතින් කය එයාගේ රූපේ මතක් වෙනවද නැද්ද? නාම රූප කියන්නේ ඒකයි. මේ සිත නැමෙනකොට පින්වතුනි කය රූපණය වෙනවා. දැන් බලන්න රාගික හැඟීමක් හිතට එනකොට. පින්වතුනි කය ඊට අවශ්‍ය ඉන්ද්‍රිය ටික උද්දීපනය වෙලා එනවද නැද්ද? මට තරහ ඇඟීමක් ඇවිල්ලා. දැන් කය අපේ ඊට අනුව පේනවද නැද්ද? මොකද අපි මේ ඔයා මොකද කේන්තියෙන් වගේ කියනවද නැද්ද? එහෙනම් පිටුනේ මේ හිත තමයි මුලින්ම නැමෙන්නේ. අවිද්‍යාව පත්‍යයෙන් සංකාර කළා මෙන්න විඥානයක් හදා මෙච්චර කල් අවුරුදු 15ට 20ට නොතිබිච්ච අලුත් ඥානයක් අවලා මේ හිටියනම් හොඳයි. විඥාන පත්‍යා නාම රූප. එහෙනම් මෙන්න මේ පිටුනේ මේ ඇත්ත දුරදිග බලන්නේ නැතුව මෙන්න මේ නම්‍යතාවයට රූපණය වෙලා නාම රූපයක් හදාගෙන පිංගුතුනි නාම රූප වච්චා සලායතන දැන් පිංගුතුනි නිකන් තීච්ච ඉන්ද්‍රිය ටිකක් ඒකට අවශ්‍ය වැඩ ටික ගන්න ආයතන කරගත්තා. ඇහැ තිබුණා පොඩි කාලෙත් ඇහැ තිබුණා ළමයි බලන ඇහැ තිබුණේ නැහැ. එදා ඔය රබර් රැටයක් ටොපි කොලයක් තමයි එදා බලවල හිටියේ. කන තිබුණා, නාහෙ තිබුණා, දිව තිබුණා. එහෙනම් ළමයේ හදාගන්න අවශ්‍ය විදිහට ඒ ටික දැන් මෙහෙව්වද නැද්ද? ඒක තමයි පිංගුතුනි මෙන්න මේ දැන් නාම රූප පත්‍ය සලආයත. ඒකෙන් පිටුනේ දැන් අර ස්පර්ශය ලබනවා. ස්පර්ශය ලබන්න පිටුනේ දැන් වෙන දේ දන කරගන්නවා, වේදනා කරගන්න.
එනම් ප්‍රියමధుර වේදනාවක් විඳිනවා. වේදනාව විඳින තරමට ඒකට හා වෙනවා. තන තන හා වෙනවා. තන්නි හා වෙනවා. තණ්හා වෙනවා. ඒ තන හා වුණා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. ඔන්න ගොඩ නැගුව බවක්. මව් භව පිය භව. දැන් එහෙනම් යා මව් જાතියට. යා දැන් අයිති මව් જાතියට පිය જાතිය. දැන් දරුවා කියලා જાතියක් එයාට ඉන්නවද නැද්ද? අන්න જાතියක් ගොඩ නැගුව පිඟුතුනේ. මෙන්න අර බුදුහාමුදුරුවෝ කියපු එක දුකක්සේ දකින්න නැතුව මාර නිච්ච සුඛ අත් එකක් කියලා දැකලා දරුවා කියන જાතිය ගොඩ නගා ගත්තට පිඟුතුනේ දැන් කෙස් ගහක්වත් රකින්න බෑ. ඒ දරුවගේ ජරා මරණය නවත්තන්න පුළුවන්ද බැරිද මේ දෙමව්පියන්? දැන් පිඟුතුනේ බලන්න අවිද්‍යාව අන්න එදා පටන් ගත්ත එක. මේ ලෝකේ යථාර්ථය දකින්න නැතුව මේ ධර්මතාවය දකින්න නැතුව හොඳ වැඩපිළිවෙලක් සාර වැඩපිළිවෙලක් කියලා දැන් මෙන්න ගොඩනගාගෙන තිනවා ජරාවට මරණයටපත් වෙන. එහෙනම් මේ අකමැති දෙයක් වෙන්න වෙන පුළුවන් දරුවෙක්. දරුවෝ ගැන බයක් නැති අම්මලා තාත්තලා මේ ලෝකේ ඉන්නවද? ඉන්නවනම් මෙතන අත උස්සන්න. ඕකට අත උස්සන්න පුළුවන් දරුවෝ නැති කෙනෙක් සහ අනාගාමී කෙනෙක්ට විතරයි. ඒතර බය කියන්නේ සැපද්ද දුකද්ද? බය කියන්නේ සැපද්ද දුකද්ද? සහනයක්ද අසහනයක්ද? නිවනක්ද ගින්නක්ද? දැන් මෙන්න જાතියක් ගොඩනගා ගත්තා කැමැති විදියට පවත්වන්න බැරි. දැන් කැඩෙයිද බිඳෙයිද ලෙඩ වෙයිද මැරෙයිද? බයක් තියනවද නැද්ද? දැන් පොඩි එකා දුවනවා බයද නැද්ද? දුවන්නේ නැතුව හිටියොත් මූ කනවා හොඳට බයද නැද්ද? කන්න නැතුව හිටියොත් පිංගුතුනි මූ දැන් පේන්නේ ඔඩොක්කුවේ හිටියත් බයද නැද්ද? දැන් හොඳට හිතන්න අපි හදලා තියෙන්නේ කිසිම අනතුරක් ඩැමේජ් එකක් වෙන්නේ නැති ළමයි. දැන් එහෙනම් පාර මැද හිටියත් බය වෙනවද? පිටුතර පේනවද කතන්දරේ? එහෙනම් අපි හදලා තියෙන්නම අපේ පාලනයෙන් තොර එකක් හින්දා පිටුතර ඔඩුක්කුවේ හිටියත් දැන් අපි බයෙන්. එහෙම එකක් නෙමෙයි. කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් පිටුතර පාරේ හිටියත්, මුහුදේ හිටියත්, ගඟක බහැලා හිටියත් අපිට බයක් තියෙනවද? මොකද අපි හදලා තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. එහෙනම් මොනවත් වෙන්නේ නැහැ. දැන් අපි කොට. එහෙනම් හැදුවේ පිටුතර එහෙම දෙයක් වෙන්න පුළුවන් එකක් නම් දැන් කොයි ලෝකෙ හිටියත් ඔබ බයෙන් ඉන්නවද නැද්ද? පිටුන ඔන්න ඔතන තමයි. මෙන්න දැන් જાතියක් ගොඩ නැගුවා. අකමැති ජරාව අකමැති මරණයටපත් වෙන. එහෙනම් මෙන්න මේ ජරාව මරණය ඔබට දෙන්නේ සැපද ශෝකද? සහනද අසහනද? එහෙනම් පිටුනේ මෙතන කවුරුත් ඉස්සෙල්ලා අතීස්සුවේ නැත්තේ ඔන්න ඔබේ. එහෙනම් જાතියක් ගොඩ නගාගත්ත හොඳ જાතියක් කියලා විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? පිටුනේ අවිද්‍යාවෙන් වෙන්නේ ಜಾති ගොඩ නගන එක. විද්‍යාවෙන් එන්නේ ಜಾති හලන එක. මට කියන්න මේ ලෝකේ හොඳම නෝනා හම්බුනේ කාටද? රූපෙන් ඉහළ, ගුඩෙන් ඉහළ, ප්‍රඥාවෙන් ඉහළ ඔය තියෙන ගුණාංග සියල්ලම තියෙන හොඳම නෝනා හම්බුනේ කාටද? කාටද? සිදුහත් කුමාරයා. මේ ලෝකේ හොඳම අම්මා තාත්තා හම්බුනේ කාටද? තුන්දේ කාලයේ දීපේ දේශයේ කුලයේ මව් ඔය බැලුවේ නිකන් නෙමේ පිඟුදුනි පස්චිම අත්භවයේ බුදු වෙන්න උත්මයෙක් මේ නිකන් අයගේ කුසවල මහ උත්ම ගුණ තියෙනවා. ඒ සියලු දෙනා අන්තිම අත්භවය සියලු දෙනා අරිහත් ඵලය ලබන උත්මයෝ. එහෙනම් මේ ලෝකේ හොඳම අම්මා තාත්තා හම්බ වෙලා හොඳම නෝනා හම්බ වෙලා හොඳම ළමයාත් හම්බුණාද නැද්ද? ගෙදර හිටියනම් පිඟුදුනි සක්විති රජ මනුස්ස ලෝකේ යන්න තියෙන ඉහළම පෝස්ට් එක. එහෙනම් සියලු ටික හොඳම ටික. හැබැයි උන්වහන්සේ ඒ ටික තියාගත්තද දාලා ගියාද? ඇහෙන්නේ නැහැ පිටුද? ඇයි ඒ උන්වහන්සේ මෝඩ හින්දාද ප්‍රඥාවන්ත හින්දාද? මක්කින්දද? දැන් බලන්න හොඳම ටික හම්බ වෙලත් දාලා ගිහලා. දැන් හොඳම ටික හම්බ වෙච්ච නැති අය තාම තියන් ඉන්නේ. ප්‍රඥාවන්ත හින්දාද එහෙන මෝඩ හින්දාද? ඇහෙන්නේ නැද්ද පිටුදේ? හොඳම ටික ලැබිලත් නැහැලු. හැබැයි තාම තියන් ඉන්නේ එහෙනම් ප්‍රඥාවන්ත හින්දාද මෝඩ හින්දාද? පිටුදේ අපි එහෙන ගොන්. ඔන්න ඕක තේරෙන්න ඕනේ බෞද්ධ වෙන්න. මේ සිංහල තේරෙන්න කියන්නේ. මෙන්න පිටුදේ අපි වරද්දගත්ත තැනක මෙන්න මේ ලෝකේ අපි සැප කියලා තීරණය කරන්නේ අපි කැමැතිසේ පවත්ත ගන්න බැරි එකක් නම් විශේෂයෙන් අනිච්ච එකක් නම් යද නිච්ඡන් තන් දුක්ඛං එයා කොටු වෙන්නේ දුකකටමයි. එයා කොටු වෙන්නේ බයකටමයි. එයා කොටු වෙන්නේ ගින්නකටමයි. කැඩිලා නැහැ, බිඳිලා නැහැ, ලෙඩ වෙලා නැහැ, මැරිලා නැහැ. ඔය જાති තියෙන අය බයෙන් ඉන්නේ. කැඩිච්ච, බිඳිච්ච, ලෙඩ වෙච්ච, මැරිච්ච ගෙවල් වල පොළොවේ පස් කරනවා. කැඩිලා බිඳිලා මැරිලා ඉවර ගෙවල් වල හූල්ල. ඔය ගෙවල් තුනෙන් එකක පිංගුතුර ඔබ ඉන්නේ. මුකුත් වෙච්ච නැති ගෙවල් වල වෙයි කියලා බයක් තියනවද නැද්ද? තියනවද නැද්ද? වෙච්ච ගෙවල් වල දැන් පොළොවේ පස් කරනවා. වෙලා ඉවරයි. ඒ ගෙවල් වල හූල්ලනවා.
එතකොට මං අහනවා කොයි ගෙදරද පිනවන්නේ? එන හැම ගේකම පිනවනවද විඳවනවද? එහෙනම් පිටුදෙන අපි මේ පිනක් කියන්නේ පිනකටද පවකටද? හැබැයි අපි ඕකට නේද මේ මහන්ති වෙන්නේ? පිටුදෙන හරියට තේරුනොත් අපි කන පිට ගන්න. යූ ටර්න් එකක් ගන්න. පිටුදෙන තේමිය ජාතකයේ අහලා ඇති ඔබ. තේමිය කුමාරයාට පිටුදෙන උපදිනකොටම ජාති ස්මරණ ඥානයක් තිබුණා. ජාති ස්මරණ ඥානයක් කියන්නේ පිටුදෙන පෙර අත්භවයේ පේන්න ගන්න. කලින් අත්භව පේන්න ගන්නවා. මෙන්න මේ තේමිය කුමාරයාට බැලුවාම පිටුදෙන කලින් පාරක් රජ්‍ය කෙනෙක්. කලින් රජෙක් වෙලා අවුරුදු 20ක් රට පාලනය කළා අවුරුදු 84000ක් නිරේට යනවා. 20යි රජකලේ 84000ක් නිරේ. දැන් බැලුවා තේමිය යකෝ මේ පාරත් රජ වෙන්නයි තියෙන්නේ. පිටුදෙනි තේමිය කුමාරයා ඒ මොහොතේ ඉඳන් තීරණයක් ගන්නවා. ගොළුෙක්, බීරෙක්, කොරෙක්, අන්ධෙක් ඔය වගේ රංගපා. තේමිය කුමාරයා ඒ මොහොතේ ඉඳන් කතා කළාට කතා කරන්නේ නැහැ, පේන්නේ නැහැ වගේ, ඇවිදින්න බෑ වගේ සියලු දේ රංගපානවා. පිටුදෙනි තාත්තා ලෝකේ ඉන්න සියලු වෛද්‍යවරු ගෙනල්ලා බෙහෙත් කරනවා. දැන් ලෙඩක් තියෙන එකාට එපා බෙහෙත් කළොත් හොඳ වෙන්නේ. පිටුදෙනි ලෙඩක් නැති කෙනෙක්ට කොච්චර බෙහෙත් කළත් හොඳ වෙනවද? එහෙනම් මෙයා හොඳ වෙන්නේ නැහැ. අවුරුදු 16ක් 17ක් බල්ලා රජකුමාරුන්ට අණ කරනවා. රාජසේවකයන්ට අණ කරනවා. මෙන්න මූව ගිහිල්ලා බල්ලලා දාන්න. ඇයි මේ රජ කරන්නේ? දැන් යාට රජකුමාරයෙක් එපා. පුතෙක් හම්බුනාම තාත්තා කෙනෙක් සතුටු වෙනවා. විශේෂයෙන් රජෙක් ඊළඟ රජකම බාර දෙයි. හැබැයි මේ ප්‍රඥාවන්ත රජකුමාරයා පිංගුතුනි ඒක දැකලා ඒ වෙන අවැඩ දැකලා ඒ විනාශේ කණ්ඩ වෙන කට්ට දැකලා එයා රංගපාලා වලලන්ඩ එක්ක ගියාට පස්සේ එදා පිංගුතුනි කට ඇරලා කියනවා උඹලා මාව අතහැරපළ මම මෙච්චර කල් කලේ රංගපෑමක් මට මහාන වෙන්න ඕනේ හින්දායි මම මෙහෙම කළේ. ඒ කාලේ තීස්ස තපස් ජීවිතයක් අරගෙන උන්වහන්සේ එදා බේරිලා යනවා. පිංගුතුනි බලන්න අපි කොච්චර මේක තේරුම් අරන් නැද්ද? පිටුදෙන අපි රජ වෙන්න ඕන ගේමක් ඕමන වැඩක් ඕන දෙයක් කරන්න අපි කැමති නැද්ද? අපිට ලාභයක් තියෙනවනේ පිටුදෙන අපි මේ ලාභය කියලා අපි මේ වාසි කියලා පිටුදෙනි පින නෙමෙයි ලං කරගන්නේ පව විඳවන දේවල් ලං කරගන්න. හැමෝම හිතන් ඉන්නේ පිටුදෙනි හොඳ ඒවා තියෙන අය හැපෙන් ඉන්නවා කියලා. මම කියනවා හොඳ ඒවා තියෙන අය තමයි පිටුදෙනි මේ ලෝකෙ වැඩිපුරම බයෙන් ඉන්නේ, දුකෙන් ඉන්නේ, ගින්නෙන් ඉන්නේ. මට ඒක චූටි උදාහරණයකින් උපමාවකින් ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. පිටුදෙනි මම එනකොට දැක්කා. දුප්පත්ම දුප්පත් අම්මෙක්. අද මේ බනට හිල් වෙච්ච කටු ගහපු හම්පඩ වෙච්ච සෙරෙප්පු දෙකක් දාගෙන. මම දැක්කේ ඒක ඔය එනකොට ඔය මග ගලවලා දැන් යා මෙතන කොතන හරි බන අහනවා ඇති. මම තව දැක්ක ලස්සන රෝණෙක් සල්ලි තියෙන රුපියල් 50000ක විතර එන වටින සෙරෙප්පු දෙකක් දාගෙන. එයත් ඔක ඔන්න කොහේ හරි ගලවලා එයත් මෙතන බන අහන. පිටුදෙනි මං අහනවා ඔය දෙන්නගෙන් සැපෙන් බන අහන්නේ කොයි නෝනත්. හොඳ එක තියෙන කෙනාද හම්පඩේ තියෙන කෙනාද? පිටුදෙනි මේක හිතන්න. හොඳ එක තියෙන එක බයෙන් ඉන්නවා. කොල්ලෙක් ගියක් බය වෙනවා, බල්ලෙක් ගියක් බය වෙනවද නැද්ද? බල්ලෙක් ගියක් බය වෙනවා මූ කාලයයිද කියලා කොල්ලෙක් ගියක් බය වෙනවා මූ අරන්. හැබැයි අර අම්මට බල්ලෙක් ගියත් එකයි කොල්ලෙක් ගියත් එකයි. ඉතින් අපි මේ ලෝකේ හොඳ ජීවපත්ත කියනවද නැද්ද? දුවනවද නැද්ද? පිටුදෙනි අපි පුළුවන් තරම් අපිට හොඳ ඒවා හෙව. කවුරුත් මේ ලෝකේ හිඟන්නේක් දැකලා අනේ මෙයා විවාහ කරගත්තොත් හොඳයි කියලා හිතුවත්. හිතුවද? නෑ. ඇයි හොඳ જાතිය. හැබැයි මෙහෙම උදාහරණයක් හිතන්න පිටුදෙනි. හිඟන්නේක් ගෙනල්ලා බඳලා දවසින් මැරෙනවා. හොඳ කෙනෙක් ගෙනල්ලා දවසින් මැරෙනවා. මොකද එහෙම වෙන්න බැරිද? පිටුදෙනි අපි ගිහින් තියෙනවා දවසින් මැරිච්ච, සතියෙන් මැරිච්ච, මාසෙන් මැරිච්ච, තුනෙන් මැරිච්ච. මොකද අපිට ඔක්කොම මගුල් කිව්වේ නැතුණාට මලගේ කියනවනේ. මගුල් ටික එහෙට මලගේ අපිට. පිටුදෙනි දැන් මෙන්න දෙන්නේ එක්කෙනෙක් හිඟන්නේ බඳිනවා. දුක හිතිලා. කර්ම විපාකයක් හරි කියමු. තව කෙනෙක් හොයලා තෝරලා හොඳම කෙනෙක් බඳිනවා. මේ දෙන්නම මොකක් හරි හේතුකින් මැරෙනවා. පිටුදෙනි වැඩිම දුක තියෙන්නේ හිඟන්න බඳපු කෙනාටතර හොඳ කෙනා මැරපු කෙනාට. වැඩිම දුක් විඳින්න පිටුදෙනි. වැඩිම හිත හදාගන්න අමාරු කාටද? වැඩිම අඬන්නේ කවුද? පිටුදෙනි අපි මේ පේන්නේ නැති කෑල්ල. අපි හොඳ ඒවා හොයගෙන යනවා. අපි මතක තියාගන්න හොඳ ඒවා හොඳ වැඩි වෙන තරමට අපිට දුක වැඩි. ප්‍රිය ජාතික සූත්‍රයේදී බුදුහාමුදුර කියනවා මහණෙනි ප්‍රිය දේවල්මයි දුක දෙන්නේ.
එහෙනම් මං ආපහු ඔබට කියනවා මේ ජීවිතේ ඔබ විඳපු යම් දුකක් ඇද්ද මේ ප්‍රිය දේ නිසාම සිද්ධ වුණා මිසක් මාළුවා එමට අහුනේ පිංගුතුනි කොක්කට අහුනේ එම හින්දානේ. එහෙනම් කොක්ක තියෙද්දි කාපු නැති මාළුවා එම ගහපු ගමන් කෑවේ ප්‍රියමද ඌ හිතුවේ හොඳ කෑමක් තියෙනවා කෑම ඇති කැමති. කෑම ඇති තමයි කැමති උනේ. හැබැයි කෑවේ කෑමක් නෙමෙයි එමක් කෑම. අපි කාම කරගෙන ඉන්නවා. කාම. අම කාගෙන ඉන්නවද? එම කාලා දැන් අම කැවිලා නැද්ද පිංගුතුනි? අම කාගත්තා. අම කියන්නේ නිවන. නිවන කාගත්තා. කාම කිව්වේ ඒකයි. පිංගුතුනි හිතන්න. දැන් මම මහාන වුණා. අපේ ගෙදර හිටිය අපි 6 දෙනෙක්. මම අයින් කළාම තව 5 දෙනයි. ඒකෙන් මගේ තාත්තා නැති වුණා, මගේ මල්ලි නැති වුණා අවුරුද්දකට කලින්. තව ඉන්නේ ජීවත්ව 3 දෙනයි. මට මලගෙවල් උපතින් 5ක් තිබුණා, දැන් තියෙන්නේ 3යි. පිටුදුන ඔබේ මලගෙවල් වැඩි වුණාද අඩු වුණාද? ඔබේ මලගෙවල් වැඩි කරගත්තද අඩු කරගත්තද? ඔබටත් 3ක් 4ක් 5ක් විපාකෙට තියෙන්නේ. හැබැයි ඔබ ඊට වැඩි එකක් අලුතින් 1 2 කරගත්තා 2 3 කරගත්තා 3 4 වුණා අවුරුදු 5ක් යනකොට 10ක් යනකොට 20ක් 25ක් 30ක් යනකොට මලගෙවල් 50ක විතර ඔබ අයිතිකාරයෙක් වෙලා නැත් 1 2 වෙනවා දරුවෝ 3ක් 4ක් 5ක් ඒ අය ලොකු වෙනකොට ලේ ලියනවා බෑන යනවා ඊට පස්සේ මුණුබුරෝ මිනිබුරෝ වෙනවා නැන්දම්මලා මාමණ්ඩිලා ඔය ටික වෙනකොට මලගෙවල් 50ක් 60ක් වෙනවද නැද්ද පිංගුතුනි එතකොට ඔහේ වැඩි වෙන්නේ මෘතද අමෘතද ඇන්නේ මෘතද වැඩි වෙන්නේ අමෘතද මෘත කියන්නේ මිනී වලට මෘත දේහේ මෘත ශරීරේ ඔහේ වැඩි උනේ මෘතද අමෘතද ඇන්නේ එහෙනම් ඔහේ මෘත වැඩි වුණා මෙහෙ දැන් අපි බලන් ඉඳද්දි මලකෙවල් අඩු වෙනවා ඔබේ බලන් යන්නද්දි මලකෙවල් පේනවද මේකද වැඩි එක ලෙඩයි එක මරණේ තීච්ච කෙනා සැප වැඩි කරගන්න ගිහලා 1 2 කළා. දැන් ලෙඩ 2යි මරණ 2. තවත් සැප වැඩි කරගන්න 2 3 කරපු දා ලෙඩ 3යි මරණ 3යි. එහෙනම් මේ මරණ පිඟුතුනි නිකන් ඒව නෙවෙයි පපුව පැලෙනේව. නිකන් ඒව නම් දැන් අර මං කිය අර හිඟන්න බැඳිලා මලාවට පස්සේ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් බුදුමන එකක් විඳින අපි කලේ තව එකක් අනිච්ච දුක්ඛ අනත්ත යමක් අකමැති දෙයක් වෙනවා නම් විශේෂයෙන් කැඩෙන්න පුළුවන් නම් බිදෙන්න පුළුවන් නම් ලෙඩ වෙන්න පුළුවන් නම් මැරෙන්න පුළුවන් නම් එතන තියෙන්නේ සැපද දුකද එන විදිහට අනිච්ච නම් අනිවාර්යෙන් ඊළඟ පියවර දුකට කොටු වෙනවද නැද්ද එන විදිහට සියලු දෙනාට මේ දැන් මලගෙවල් අද ලංකාවේ කොච්චර මලගෙවල් තියෙනවද මේ වෙනකොට දැන් විදිහට මේ වෙනකොට ළමයි කී දෙනෙක් මේ රටේ මැරලා තියෙනවද නෝනලා කී දෙනෙක් මහත්තුරු කී දෙනෙක් අම්මලා කී දෙනෙක් තාත්තලා කී දෙනෙක් දැන් මේ වෙනකොට මලගෙවල් කීයක් ඇද්ද 100 ගාණක් ඇති හැබැයි විදුනේ මෙතන කවුරුත් තාම අඬන්නේ නැති එතන ඒ අපේ ළමයෙක් නැති හින්දා මෙතන කවුරුත් අඬන්නේ නැති විදුනේ එතන අපේ නෝනා නැහැ අපේ මහත්තයා නැහැ අපේ අම්මා තාත්තා නැහැ හිටියනම් අපි අඬනවද නැද්ද එහෙනම් විදුනේ මෙන්න මේ ලෝකේ මලගෙයක් තියලු මලගෙවල් අපිට දුක දෙන්නේ නැහැ මේ අපි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය දැන් අනුන්ගේ මලගේ දැන් අපි මලගෙවල් වල යන විදියට පිංගුතුනි අපි යන්නනොත් එහෙම වුණොත් හැමදාම අඬන්න ඉන්නේ අපිට. පිටුදේ අපි සියලු මල ගෙවල් නැහැ අපිට ගියාම පොඩි සතුටක් එනවා. යකෝ අපි මේකෙන් නිදහස් නේද? ඔය මට මල ගෙයක ගිහිල්ලා ඒක හිතුණා පිටුදේ අර තරුණ ළමයෙක් මැරලා අවුරුදු 25ක කොල්ලේ කරන්ට් එක වැදිලා මැරිලා. ඒ ගෑල් ළමයා පිටුදේ බැඳලා අවුරුද්දයි මාසක එකමාරක ළමයෙකුත් ඉන්නවා. අඬපු ඇඬිල්ලට මං හිතුවා යකෝ මම මේකෙන් නිදහස් නේ දැන්. මට බයක් නැහැ. පිළිතුරු බලන්න මේ කවදාවත් ඒ ගෑල්ලාමේ අර පිරිමි අය තරුණේ අවුරුද්දකින් මැරෙනවා කියලා දැනගත්තා නම් බඳිනවද? බඳින්න ලෑස්ති වෙන කවුරු හරි කියන ඕක මැරෙනවා අවුරුද්දකින්. බඳින්න හඳහනේ තියෙනවා. දෙපාරක් හිතනවද නැද්ද? පිළිතුරු එහෙනම් මැරෙන බව දැක්කනම් බඳින්නේ නැති අය බැඳගන්නේ මොකක්ද කියලා? මැරෙන බව දැක්කනම් ජීවිතේට බඳින්නේ නැහැ. එහෙනම් බඳින්නේ මොනවද දැකලාද ඔය? උඩින් පේන පොතු ටික දැකලා නේද එහෙනම් පොත්ත ජනිත කරනවා කිව්වේ ඒකයි මම එදත් ඕක කිව්වා පින්වතුනි අපි තැන දෙන්නේ උඩ මේ ඇතුළට නෙමෙයි ඇත්තට නෙමෙයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය මේ මල් වාසක ලස්සනයි පින්වතුනි හැබැයි මේක ඇතුලේ බෝම්බයක් තියෙනවා හිතන්න මේක දැන් ලස්සන උනාට හොඳයිද භයානකයි
පිළිතුර මං කියනවා මේ මල් වාසේ කැමති කෙනෙක් ගන්න. මේ ඉස්සරහා තියෙන මල් බුකිය හරි මොකක් හරි මේ කැමේක ගන්න කිව්වම කට්ටිය නැගිටලා එනවා ගන්න. හැබැයි බින්දුනේ කාටවත් හොරෙන් මම මගේ මොකක් හරි ප්‍රශ්නයක් ඉඳ මගේ හතුරෙක් කර ඉන්නවා කියලා හරි මෙතන කෙනෙක් හරි මේක ඇස්සේ බෝම්බයක් දාලා හංගලා. මේ බෝම්බේ තියලා තමයි වටේ මල් ගහලා තියෙන්නේ. දැන් බින්දුනේ මේක හොයන්නේ බලන්නේ පරීක්ෂා කරන්නේ නැතුව මේක බදාගෙන මේක අරන් ගෙදර යන්න ගියොත් බින්දුනේ ඔය බෝම්බේ පිපිරුනොත් ඒ මිනිහම මැරෙනවද නැද්ද? එයාට විනාශයක් වෙනවද නැද්ද? පිළිතුර හැබැයි මේක ඇරලා බලලා ඇදලා බලලා හොයලා බලනකොට ඇතුලේ බෝම්බේ දැක්කොත් එයා ලං වෙනවද පැල්ලා දුවනවද? එහෙනම් පිළිතුර මෙන්න මේ ලෝකේ විශේෂ දර්ශනයක් තියෙන අය මෙන්න මේ විශේෂ බෞද්ධ පිරිස පිළිතුර ලෝකයේ මේ උඩින් පේන ප්‍රියමధుර බව භයානකක් කියලා දකින්න. එන මේ හැංගිච්ච ජරාව මරණය පිළිතුරනි ශෝක පරිදේව දුක්ඛ දෝමනතරන්ට මුල වෙනවා නම් ඒ බඳු જાතියක් කොහොමද පිළිතුරේ සාරයි කියන්නේ? එහෙනම් මෙන්න මේක දකින්න නැතුව නේද එදා හම්බුන් නැත්තම් ගගේ පනිනවා කිව්වේ. පිළිතුරු ගොඩක් අය කිව්වා ඔයා හම්බුන් නැත්තම් පයින්නවා ගඟේ කියලා. මම අහනවා ගඟේ පයින්න උනේ හම්බු වෙච්ච ඇයටද හම්බු වෙච්ච නැති ඇයට? ඇයි පිළිතුරු දැන් බිම්බලා ගන්න? පිළිතුරු එහෙනම් ගඟේ පයින්න වෙලා තියෙන්නේ මේ ලෝකේ හම්බු වෙච්ච ඇයට මිසක් හම්බු වෙච්ච නැති ඇයට නෙමෙයි. එහෙනම් මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියලා අනන්ත සංසාරයක් තිස්සේ ඔබ මම කරන්නේ මෙන්න මේ ගොන් වැඩේ නම් මේ මෝඩ වැඩේ නම් පිළිතුරුනේ අපි වින්දේ සැපද ශෝකද? පිළිතුරු බුදුහාමුදුරුවෝ ඇහුවේ ඒකයි. උඹලා මේ කරන වැඩේ සාරත්වය මොකද්ද? ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? වෙන වැඩේ මොකද්ද? ඔන්න ඔය සුද්ධ සිංහලෙන් ඇහුවේ. මේ වැඩේ නිස්සංවා අනිස්සං නිසිද අනිසිද? පිළිතුරු ඔන්න ඔය පොඩ්ඩ තෝරගන්න ඔන්න ඔය අර්ථය දකින්න. එහෙනම් මෙන්න මේක දකින්න නැතුව හොඳ වැඩපිළිවෙලක් කියලා සාරයි කියලා අපි මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන මෙන්න මේ හැම කාලා ඊට ශෝක පරිදේව දුක්ඛ දෝ මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝම නැති කොක්කට නම් හිර වෙන්නේ ඒ බඳු වැඩපිළිවෙලකට සතුටු වෙන්න ඕනද බය වෙන්න ඕනද? සතුටු වෙන්න ඕනද බය වෙන්න ඕනද? පිළිතුරු ඔන්න ඕකට තමයි බෞද්ධය කියන්නේ. බෞද්ධය පිළිතුරු මේ පංචකාමයට බයයි. මොකද පංචකාම කියන්නේ ඇමක් කියලා දකින්න. පිළිතුරු ඔබ දන්නවද මිනිස්සෙක් වෙලා උපදින්න හේතුව? පිනක් වගේම තව හේතුවක් තියෙනවා. පටිච්ච සමුප්පන්නව ඇහැ උපදින්න හේතුවක් තියෙනවා. කන උපදින්න, නාසය උපදින්න, දිව උපදින්න, කය උපදින්න හේතුවක් තියෙනවා. පිළිතුරු හොඳට මතක තියාගන්න බලන්න ආසාව තියෙනකන්, කැමැත්ත තියෙනකන් ඇහැ උපදිනවා. අහන්න ආසාව, ඉඹින්න ආසාව, ලෙව කන්න ආසාව, ඇඟට හිර කරන්න ආසාව තියෙනකම් පිළිතුරුනි මේ ඇහැ කන නාසය දිව කය උපදිනවා. කවදාරි මේ අසාරත්වය දැකලා ඔය ආසාව නැති වුණාට පස්සේ තමයි අරියත් උනා කිව්වේ. එදාට තමයි පින්වතුනි උපතක් නැති වෙන්නේ. එහෙනම් පින්වතුනි අපි ගිය පාර මෙන්න මේක දන්නේ නැතුව බල බල ආව බලන්න කැමැත්තෙන් හිටියා. මේ බලන්න ගිහිල්ලා හදාගත්ත එක තමයි ඇහැ කියන්නේ. අහන්න ගිහිල්ලා හදාගත්ත එක කනගේ, ඉඹින්න ගිහිල්ලා නාහේ, ලෙව කන්න ගිහිල්ලා දිව, ඇඟට හිර කරගන්න ගිහිල්ලා කය හැද. පහස ලබන. එහෙනම් මෙන්න මේ ගියාත් භවයේ තීච්ච නැති නුවණ නිසා පින්වතුනි අපි යම් වැඩපිළිවෙලක් කළා. ඒ වැඩපිළිවෙල හින්දා පිළිගන්නේ මෙන්න මේ පංචේන්ද්‍රයක් හදාගෙන දැන් විඳින්නේ සැපද දුකද? දැන් බලන්න මෙතන කොච්චර අපි මේකේ කට්ටක් කනවද කියලා. දැන් මේ කයක් ඇස් දෙකක් හදාගෙන වැඩිපුර ඔබ මේ වෙනකොට බල්ලා තියෙන්නේ කැමති ඒවද අකමැති ඒවද? ඇහැ හැදුවෙම පිළිගන්නේ කැමති ඒව බලන්න. ඒ කියන්නේ සැප දෙන ඒව බලන්න ඇහැ හදලා ඔබ මේ වෙනකොට බල්ලා තියෙන්නේ වැඩිපුර කැමති ඒවද අකමැති ඒවද? වැඩිපුර බලන්න උනේ ඕකෙම උන්දනේ ළමයාගේ මිනිය තියෙන්න බැරිද? මහත්තයාගේ මිනිය, නෝනාගේ මිනිය, අම්මා තාත්තාගේ මොනතරම් පිඟුදුනේ අකමැති දේවල් ගොඩක් බලන්න වෙනවා. එහෙනම් කන හැදුවා සැපයි කියලා හිතාගෙන මේ සැපෙන් හදාගත්ත කන පිඟුදුනේ අපිට දුන්නේ කැමති ඒවා අහන්නද වැඩිපුර අකමැති ඒවා අහන්න? පිඟුදුනේ සැපෙන් හදාගත්ත නහය දැන් වැඩිපුර දෙන්නේ කැමති සුවඳද අකමැති දුගඳද? පිළිතුරු දිවක් හදාගෙන අපි ගිය පාර සැපේ පස්සේ ගිහිල්ලා දැන් මේ දිව දෙන්නේ කැමැති රසද අකමැති නීරසද? පිළිතුරු කයක් හදාගෙන අපි ගිය පාර ඒ කයට හිර කරන වැඩේ අත ගන්න ස්පර්ශ කරන වැඩේ සැපයි කියලා හිතාගෙන වැඩිපුර මේ කය හින්දා ඔබ පෙළෙනවද සැපෙන් ඉන්නවද? පිළිතුරු පැයක් බණ කියලා තියෙනවා. දැන් ඔබ කී පාරක් මේ පැත්ත මේ පැත්ත ගැහුවත් වෙලාවට බිම නැත්තම් වයිපරේ වගේ අර පැත්ත රිදෙනකොට මේ පැත්ත ගහනවා මේ පැත්තට ඇයි මේ පෙළෙන කයට පිඟුදුනේ අර පැත්ත රිදෙනකොට පැත්ත ගහලා අනේ දැන් සැපයි කියලා බලන්න මේ නිතරම ඔබ චේන්ජ් කරනවද නැද්ද? ඒ කියන්නේ මේ පහට සුව ඔබ පහසුව කොහේ ගියත් හොයනවා. දැන් අද පුටු ටිකක් තියෙන හින්දා යන්තම් ඒක අඩුයි. දැන් පිඟුදුනේ මෙයාව අපි කොච්චර හොදනවද?
උදේට දතකට මත් දාන්න ඕනේ. වැසිකිලි කැසිකිලි කරන්න ඕනේ. පිටුර ඕවා සැපෙන් කරන්න යත උස. ඔබන්න වැසිකිලි යන්නේ සැපෙන්. පිටුර මේ ලෝකේ මොකද අද නම් උදේම වැසිකිලියට වෙලා ඉන්න ඕනේ. ගෙට්ටවත් දෙන්නේ නැහැ වැසිකිලි. වැසිකිලි යන්නේ සැපෙන්න නොගිහින් බැරි හින්දා. දතකට මදින්නේ සැපෙන්න නොමැද බැරි හින්දා. නාන්නේ ඇඟපත හොදන්නේ සැපෙන්න නොනා බැරි හින්දා. පිටුරවන්නේ කයක් හදාගෙන දැන් මෙයාව මේන්ටේන් කරන්න ඔබ විඳින දුක පේනවද? දැන් ඔය එකක්වත් සැප කෑලි නෙමෙයි. පිටුදින ඔන්නෝක දැක්ක අපේ පැරැන්නෝ දැකලා කවියක් ලිව්වා ගම්පහෙන් ගෙන අම්පහේ ගොනා. පිටුදින මේ ඉස්සර කවි. අපි පහකට ගමේ ගම්පහ කිව්වේ තිය නෑ කෝල් වැරදියට වටහා ගන්න එපා. ගම්පහ ඉන්නේ ගොන්නු කිව්වා කියන්නේ නෙමෙයි. මේ කියන්නේ අපි පහකට ගම් වෙනවා. ගම් වෙනවා කියන්නේ ඇලෙනවා. ගම් කියන්නේ අලවන ඇලෙනේමනේ. මේ පහකට ගම් වෙවි ආපු එකේ විපාකයේ පිංගුතුනි අම් පහක් ආවා. අං කිව්වේ ඇහැ කන නාසය දිවකයි. ඔන්න අම් පහ. දැන් ඇවිල්ලා ආපහු එනෑනේ ඉන්නවා. පිංගුතුනි අං එන්නේ හොඳ උණ්ඩද ගොන් උණ්ඩද? දැන් මේ එනෑනේ ඉඳලා ඊළඟ එකත් හදනවද නැද්ද? දැන් පිටුන ආපහු මේ වගේ ලෙඩ වෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරා. ඔය කියන මහා චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චරෝ ඉවරයක් තියෙනවද මේක? කණෙන් මොනවද දෙන්නේ? රත්තරන්ද කලාඳුරුද? කණෙන් කලාඳුරු දෙනවා. කැමතිද අකමැතිද? ඇස් දෙකෙන් දෙන්නේ රිදීද කවද? කැමතිද අකමැතිද? නහයෙන් දෙන්නේ රසදියද හොටුද? දැන් පිටුනේ මේ ඇඟේ ඔබ එළියට දාන ඒවට එකකටවත් කැමතිද? දැන් බලන්න මේ කරපු වැඩෙන් හම්බ වෙලා තියෙන විදිහ සත පහකට වැඩක් තියෙන එකක්ද කියලා බලන්න. පොඩ්ඩ බැරි වුණොත් ලෙඩ වෙනවා. පොඩ්ඩ බැරි වුණොත් රිදෙනවා. මෙයාව කවන්න ඕනේ, පොවන්න ඕනේ, අන්දවන්න ඕනේ, නාවන්න ඕනේ. පොඩ්ඩ බලන්න ගඳ ගහන හැටි. කොච්චර ලස්සනයි කිව්වොත් උදේට දරකට මැද්දේ නැත්තම් පලාත ඉන්න පුළුවන්. දවස් 3කින් නාන්න බැරි වුණා උණ ගැල්ලා පලාතට කිට් වෙන්න පුළුවන්. දැන් බලන්න පිටුර කුණු කයක් හදාගෙන මේ වන ආස්වාදේ අන්තිමට ඒ ටික මේන්ටේන් කරන්න දැන් කොච්චර දුක් විඳින්න ඕන. එහෙනම් මෙයාට ක්‍රීම් දෙන්න ඕනේ, ෂැම්පෝ දෙන්න ඕනේ, කන්ඩිෂනර් කරන්න ඕනේ, කලර් කරන්න ඕනේ, හොදන්න ඕනේ. දැන් ඔය ටික පිටුර නිකන් ඉඳලා කරන්න පුළුවන්. දැන් ඉතින් මරණකම් වැඩ කරන්න ඕනේ. දැන් පිටුර කී වැත්තකින් අපි දුක් විහිකට කොට වෙනවද බා? මේ අනිසි කයක් හදාගෙන එහෙනම් පිටුර තනි කරම මේක හොඳ වැඩක්ද ගොන් වැඩක්ද? එහෙනම් ගම් පහෙන් ගෙන අම් පහේ ගුණා හරිද වැරදිද? දැන් එහෙනම් ඔය ගොන් වැඩේ පිඟුතුන ඔබ මේ පාර කළොත් ඊළඟ ගොන් පැටියත් හම්බ වෙන බව මතකද? එහෙනම් ඔය ගොන් වැඩේ නවත්තුවොත් පිඟුතුනේ හරියට වෙනවා. එහෙනම් නවත්තන්න ඕනි පිඟුතුනේ මොකද්ද? විපාකේ නවත්තන්න බෑ කාටවත්. කැඩෙන එක, බිඳෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක විපාකේ. ළමයා මැරෙන දවසට මැරෙනවා. නෝන මහත් ඒව පිඟුතුනේ නවත්තන්න හදන ලෝකට එකම විකල්පයක්වත් නැහැ. මේ ලෝකේ කිසිම යන්ත්‍රයක් ඔය කිසිම දොස්තර කෙනෙක් කිසිම කෑම් වේලක් කිසිම බෙහෙත් වේලක් අදට ඔය කැඩෙන බිඳෙන මැරෙන එක නවත්තන්න නැහැ. ඒ හින්දා මේ ධර්මතාවය මොකද්ද? ඒක කැඩිලා බිඳිලා මැරලා යනවා. එහෙනම් ඒක නෙමෙයි නවත්තන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ අසාර වූ ලෝකෙට එන වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒක නවත්ත ගන්න බෑ. එහෙනම් මේ අසාර වූ ලෝකෙට පිඟුතුනේ එන්නෙම ආස්වාද පස්සේ යන හින්දා. එහෙනම් ආස්වාදයේ මර උගුලක් එදා පිඟුතුනේ හැම දැක්කනම් මර උගුලක් ඇදියට භයානක එකක් ඇදියට අර මාළු අදත් ජීවතුන් අතර ඉන්නවද නැද්ද? එහෙනම් මේ මාළුව පිඟුතුනේ අදත් බේරිලා පිඟුතුනේ ඌ දැක්කෙත් නෑ ඒක අපි දැක්කෙත් නෑ. පිඟුතුනේ ඌ නම් මැරිලා යයි. අපි සතර අපායට සතර දුක, සංසාර දුක, මේකේ දුක, සතර අපා දුක මොනතරම් දුක් ටිකක්ද පිඟුතුනේ. දැන් අවුරුදු මේ 20ක් 25ක් 30ක් 35ක් කොනම අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ පිඟුතුනේ සීනි එනවා, ප්‍රෙෂර් එනවා, කොලෙස්ටරෝල් එනවා මොනතරම් දුක්ද මේ පොඩි උන්ට දැන් පිඟුතුනේ කොච්චර ලෙඩ ටිකක් තියෙනවා. දැන් මේකේ ආදීනව ටික කියන්න ඕනේ නැහැ නේද? මෙයාව මේන්ටේන් කරන්න ඔබ කොච්චර මාන්ති වෙන්නද? දැන් කොච්චර පිඟුතුනේ රස්තා කළාද දැන් සල්ලි ඇද්ද? සල්ලි හොයලා ඉවරයක් නැහැ. ඇයි මේ වැහැරෙන එකක් ගෙනල්ලා දැන් මේක මේන්ටේන් කරන්න ඕනේ. කෑම දීදී. ලෙඩ වෙන එකක් ගෙනල්ලා දැන් මේකට බෙහෙත් දීදී මේන්ටේන් කරන්න ඕනේ. ගඳ ගහන එකක් ගිහලා ඉතින් සුවඳ දීදී ඉන්න ඕනේ. දැන් බලන්න අපි කරගත්ත කොංකන් ටික පිඟුතුනේ ගඳ ගහන එකක් ගෙනල්ලා සුවඳ හොයලා. ඉතින් දැන් සුවඳ දීලා මේක සුවඳ කරගත්තේ කවුද? පිඟුතුනේ මේ කරන්න බැරි වැඩේ කළා. අන්තිමට නිෂ්ඵල වෙහෙසක් අර බල්ලෝ බල්ලන්ගේ වගේ වෙහෙසක් තියෙනවා.
වෙහෙතිලා අන්න බල්ලට වැඩක් වුන්නේ නැහැ. මස් කටු කාලා අපිටත් දැන් වැඩක් වෙනවද මේකේ? අන්තිමට හිස්සති මුකුත් නැතුව මැරිලා යන්නේ දුකති. බලන්න කොයි තරම් ඛේදවාචකද මිතුනේ. මේක පැය 10ක් බණ කියන්න. මේ ප්‍රශ්න ටික අපි කොච්චර අනාථ වැඩක්ද මේ කළා තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ මෙන්න මේ හැම දැකපල්ලා මේ හැම දැකලා මේකෙන් නිදහස් යන්න. දුක්ඛ සත්‍ය කිව්වේ ඒකයි. බින්ද දුකයි කියේ හිටියට මේක දකින්නේ නැහැ. දුක සියලු ලෝක සත්‍යෝ දකින්න. කැඩුනහම විදුනහම ලෙඩ වුණාම මැරුණාම අපිට විතරද දුක? මුස්ලිම් අයට කැඩෙන එක සැපද්ද දුකද? මුස්ලිම් අයට බින්දෙන ලෙඩ වෙන මැරෙන එක සැපද්ද දුකද? පිටුදින එහෙනම් මේ සියලු ලෝක සියලු සත්‍යයට ඕක දුකයි. බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය කිව්වේ ඕක නෙමෙයි. දුක වේ දුක්ඛ සත්‍ය නෙවෙයි. මේ සැපයි වන් දුක. සැප දුකක්සේ දැක විදිහට දැකපල්ලා අන්නේ දාටයි දුක. දුක්ඛ සත්‍ය දැක්ක. පිටුදින විශේෂ දෙයක් දකින්න ඕනේ. මේ මුළු ලෝකෙම දකින්න එකක් දුකයි කියලා කිව්වොත් ඒක පිටුදින බුදු කෙනේ දැන් බුදුහාමුදුරුවෝ නැති කාලයකට කැඩෙන බින්දෙන මැරෙන එක සැපද? උන්වහන්සේ පෙරම් පුරලා ඕක කියන්න ඕනේද? දැන් අද හිතන් ඉන්නවා පෙරම් පුරලා මේක තමයි කිව්වේ. පිටුදින පෙරම් පුරන්න ඕනේ ඕන මිනිහෙක් බල්ලන්ටත් ওই ටික දුකයි. හැබැයි පිටුදින සැප දුකක් හැටියට දකින්න බෑ. විශේෂ දර්ශනයක් විදර්ශනයක් නැති කෙනෙක්. එහෙනම් මේක මර උගුලක්, මේක හැමක්, මේක මායාවක්, මේක මුලාවක්. එහෙනම් මේ ආස්වාදයේ පස්සේ යන කෙනා තමයි මෙලොව දුක් විඳින්නේ. දැන් හොඳ જાති කියලා හදාගන්න නේද? චෝක පරිදේව මේක විඳින්නේ. නෝන්ලා જાති, මහන්තුරු જાති, ළමයි જાති, ගෙවල් જાති, වාහන જાති, ඔය කිව්ව සෙරප්පු જાතියේ ඉඳන් හදාගත්ත සියලු જાති පෙළෙනවා, දුක දෙනවා, බය දෙනවා, ගිනි දෙනවා. එහෙනම් මෙන්න මේ ලෝකේ ප්‍රවෘත්ති දුක විතර පැටෙනවා. ඊළඟට උප්පත්ති දුකට වැටෙනවා. එහෙනම් මේ සසරේ ගිහිල්ලා මෙහෙම වැඩක් නැති අසාර જાති. දැන් පින්වතුනි මේ වෙනකොට දාඩිය හලලා ඇති මහ මූදු පිරෙන්නේ. මේ වැඩේ කරන්න දාඩිය හල්ලා තියෙනවා මහ මූදු පිරෙන්නේ. දිනුවද පෙරදුනාද? ලේ හැලුව මහ මූදු පිරෙන්නේ. දිනුවද පෙරදුනාද? අන්තිමට කඳුළු හැලුව මහ මූදු පිරෙන්නේ. පින්වතුනි මේ පෘථිවිය වටේ තියෙන මුහුද කොච්චරද? ඊට වැඩි හලලා තියෙන දාඩිය, ඊට වැඩි හල්ලා තියෙන ලේ ටික, ඊට වැඩි හල්ලා තියෙන කඳුළු ටික. මේ පාරත් ඔය දාඩිය ටික ඒ මුහුදට, ඔය කඳුළු ටික ඒ මුහුදට, ඔය ලේ ටික ඒ මුහුදට එකතු වෙනවා මිසක් ඔබ දින්නවද? දැන් අපි පින්වතුනි මේක කවද්ද නවත්තන්නේ? නැවැත්තුවේ නැත්තම් ආපහු මේ අසාර වැඩ පිළිවෙලටම එකතු වෙනවද නැද්ද? එහෙනම් පිටුනේ මෙන්න මේ රැහැන කඩන්න, මෙන්න මේ අනාථ බව කඩා ගන්න, මෙන්න මේක කඩාගත්ත දාට පිටුනේ ඔබට කියනවා ආර්යෙක් කියලා, බෞද්ධයෙක් කියලා. ඔන්න ධම්ම අවබෝධය ලැබුවා කියන්නේ මේක පිටුනේ මේ වෙන සියලු දේ දාලා පැල්ල යන එකක් නෙමෙයි. අද මම මෙච්චර කල් අහපු නැති පැත්තක් දැක්කා. ඒක තමයි කිව්ව පෙරණවැසු විරු දහමක් කියලා. පිටුනේ පාලි වාක්‍ය ටික නෙමෙයි පෙරණවැසු විරු ටික. ඔය ගාථා ටික නෙමෙයි ඔය සංසාරේ අපි ඕවා පාවිච්චි කරලා තියෙනවා. ආබත්තර බ්‍රහ්ම ලෝකයේ අදහස් තුමාරු කරන භාෂාව තමයි මාගදී භාෂාව. අන්තකල්ප 20ක් තිස්සේ ඒක තමයි පාවිච්චි කළේ. එහෙනම් ඔය පද ටික ඔය වචන ටික අපි දන්නවා. හැබැයි මෙන්න මේ අදහස අපි දැක්කේ නැහැ. කාල සිටු පුත්‍රයා පිඟුතුනේ සෝවාන් වෙන්නේ පද මතක තියාගෙන නෙමෙයි අදහස මතක. අදහස වැටහිලා. අර්ථය වැටහේවා වචන අමතක වේවා. අන්න ගත්ත අදිෂ්ඨාණයෙන් වචන එකක්වත් මතක නැහැ. හැබැයි කියපු බණ ටික තේරුණා. අපි මේ අනාථ වැඩක් කරා නොන්න ඔය සාරාංශය ගන්න හිතට. අපි මොකද්ද මෙච්චර කල් කළාද? මේ ලෝකේ තියෙන භයානකම වැඩේ කරනවා ආස්වාදය කියලා හිතාගෙන. පිඟුතුනි මෙන්න මේ හැම දකින්න මර උගුල දකින්න මේ අනාථ ස්වභාවය දකින්න. මේ ආස්වාදයමයි පිඟුතුනි සියලු දුක හදලා දෙන්නේ. සතර අපායට හේතු වෙන්නේ චන්දරාගේ. ආස්වාදයට තියෙන කැමැත්ත. අන්ධ චිත්තේ අන්ධ කළා. ඡන්ද කිව්වේ ඒකයි. ප්‍රබස්සර මිදම් භික්කවේ චිත්තං පින්වතුනි ස්වභාවයෙන්ම හිත පිරිසුදුයි. ඒක අපි අන්ධ කරගෙන තියෙන්නේ. මෙන්න වතුර එක පින්වතුනි වතුරේකට තියෙනවා අපි එක එක පාට දාලා කලර් කරගෙන ඩයි දාගෙන ඉන්නේ මේක කුණු කරගෙන. ඒකයි විඥාන කිව්වේ. ඥානය ප්‍රඥාවේ ඉන්න තියෙන කෙනා පින්වතුනි විඥානේ ඉන්නේ දැන්. එහෙනම් ප්‍රകൃතියයි විකෘතියයි. එහෙනම් ප්‍රඥාවට කියනවා ප්‍රകൃතිය කියලා. ප්‍රඥාව නැති හින්දා කියනවා විකෘතිය. එහෙනම් අපි මේ විකෘති වැඩපිළිවෙලක ඉන්නේ. අන්න විකෘති ක්‍රියාවට වෙන ඉච්ඡාව, විචිකිච්ඡාව නැති වෙන්නේ ඔතනින්. එහෙනම් ওই විචිකිච්ඡාව නැති කර ගන්න බැලුනේ මේ වැඩපිළිවෙලේ තියෙන භයානක බව දකින්න. පිළිතුරු ලෝ වැඩ සංගරාවේ තියෙනවා මේ කවිය. මේ අපි දන්න හොඳ කවියක්. කන්නන් මෙන් විස අඹපල රිස්සේ මන් සන්තොස් කර කිම පල සිස්සේ. මී අඹයක් කනවලු පින්වතුනි හරි රහයි කියන. හැබැයි මේ මී අඹේ ලොකු අවුලක් තියෙනවා. ඇතුලේ තියෙනවා වහ. පින්වතුනි මී අඹේ දැක්කහම පාටටත් ආසයි දෙනවා. ළඟට ගියාම සුවඳටත් ආසයි දෙනවා. කනකොට අනිවාර්යෙන් ආසයි දෙනවා මී අඹයි. හැබැයි මේ අඹේ ආසේ පින්වතුනි තියෙනවා සයනයිඩ් දාලා. සයනයිඩ් දැම්මට පාට වෙනස් තුනෙත් නැහැ. රහ වෙනස් තුනෙත් නැහැ. සුවඳ වෙනස් තුනෙත් නැහැ. හැබැයි කෑවොත් මොකද වෙන්නේ? එහෙනම් මේ පරිහරණයට සුදුසු නැහැ. වසවල තියෙනවා සංකේතයක්.
මිනියලුව යටකටු දෙකයි. ඒක දැක්කට පස්සේ අපි පරිහරණය කරනවද? එන විදිහට ඔබ අද ඉඳන් ওই සංකේත දාගන්න මේ ඇහෙන් බලන රූප වලට පරිහරණය කළොත් මොකද වෙන්නේ? කනෙන් ඇහෙන ශබ්ද වලට ආස්වාදයෙන් පිළිඳ ඇහෙන එක නවත්තන්න බෑ. බුදුහාමුදුරන්ටත් ඇහෙන එක නවත්තන්න ඇහුණා. හැබැයි උන්වහන්සේලා චන්ද රාගයක් නෑ. වටිනවා සාරයි කියලා ගන්නෑ අනිසි. එහෙනම් පිඟුතුනි මෙන්න මේ අවබෝධයට පත් වෙනාට පස්සේ මේ රූප පෙනුනට පිඟුතුනි මම මගේ කියන සුදුසු නෑ. අර වහ කියන සංකේතයට එනවා සංඥාව එනවා. සද්දෙට එනවා සුවඳට එනවා රස එනවා පහසට එනවා. එහෙනම් මේ අනිසි වැඩපිළිවෙලක් නේ. මේක හින්දා මේ අනාථ සංසාර ගමනක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස 89ක් රෝග 99ක් ව්‍යාධි ජාතිගිනි ජරාගිනි මරණගිනි ව්‍යාධිගිනි ඔය සියලු ගිනි කන්දට කොටු කළේ. දහසක් ආදීනව දහසක් විපාක දහසක් ගෝදුරු මේ සියලු දෙයට කොටු කළේ කවුද පිඟුතුනි? ආස්වාදේ. එහෙනම් ඔන්නෝක විතරයි දැනගන්න තියෙන්නේ. ඔන්නෝක දැනගත්තට නාට පිඟුතුනි මේ ලෝකේ වැටෙන්නේ මර උගලක් ඇති. අසාර වූ ලෝකයක් ඇරියට එයාව පිඟුතුනි දැන් ඇමරිකාව ගිහින් දැම්මත් එයාව වන්දන්න බෑ. එයාව එංගලන්තේ එහෙනම් පිඟුතුනි හෝතාපන්න වෙනවා කියන්නේ ඔන්න ඔතනින් එයාව මත් කරන්න බෑ කිව්වේ ඒකයි. දැන් එහෙනම් මේ ලෝකේ ටකරන් කෑල්ලක් දීලා අපේ ආගමට එන්න කියන්න පුළුවන් දෙයක්. පිඟුතුනි මේ ලෝකේ යථාර්ථය දැක්ක කිව්වේ ඒකයි. මේ සෝවාන් වෙනවා කියන්නේ මේ ටික දාලා පැල්ලා ගියත් නෙමෙයි. පිඟුතුනි ඔය ගිහිවතේ ඉඳගෙනම ඕක කරන්න පුළුවන්. පුළුවන් අය මහාන වෙන්න. මහාන උනාට පස්සේ වැඩ අඩුයි ප්‍රශ්න අඩුයි. දැන් අපිට පිඟුතුනි තියෙන එක ප්‍රශ්නයයි. දාන බාස්කට් එක යනවා දෙනවද කියන එක හොයන්නේ තියෙන්නේ. දැන් ඔබට එහෙම නෑ කොච්චර වැඩද ඉතින් අපිත් ගිහිවතේ හිටියනේ මං කිව්වේ අවුරුදු 35ක්ම හිටියා ගිහිවත. ඉතින් ඒ හින්දා අපිට ප්‍රශ්න අඩුයි. ඒකයි කිව්වේ මේක හංසය වගේ ගමනක්. ඔබට ඉතින් මොනරා වගේ ඉතින් පොඩ්ඩක් ඉතින් වැඩ ටික පොඩ්ඩක් නෙවෙයි ලොකු වැඩ ටිකක් තියෙනවා. දුක් විඳ විඳ ගිනි කකා බැට කකා මල ගෙවල් වල අර කිරිදිට යන එන ගමන් තමයි මේක කරන්නේ. එහෙනම් මෙන්න මේක කොයි විදිහෙන් හරි කරගන්න. භික්ෂුවක් භික්ෂුණියක් කැමති නම් බැරි නම් උපාසක උපාසිකා. දැන් උපාසක උපාසිකා කිව්වේ ඔය සුදු රෙද්ද නන් නෙමෙයි. පිඟුතුනි රහත් වෙලත් රෙදියෙන්ද නෑ දාරුචීරිය මහරහතන් වහන්සේ. දාරුචීරිය මහරහතන් වහන්සේ පිඟුතුනි රහත් වෙනවා බණ පදයා. අර දිත්තේ දිත්ත මත ඔබ ඒක දන්නවද? රහත් වුණා ඊට පස්සේ සිවුරු පිරිකර හොයාගෙන එන්න කියනවා මහාන කරන්න. පිඟුතුනි යනකොට විපාකෙට එළදෙනක් ඇවිල්ලා මරනවා. උන්වහන්සේ පිරිනුවම් පානවා පිඟුතුනි. සිවුරු අඳින්න හම්බුන්නේ නැහැ. දර වලින් මේ ගස්වල පොතු වලින් කරපු ඇඳුමක් ඇඳන් ඉන්න. බුදුහාමුදුරු පින්ඩ පාත කළ එන ගමන් පෙන්නලා කියනවා දේශනා කරනවා මහණෙනි මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් සියලු ගෞරව කළා මේ දෙන ආදාන කර. උන්වහන්සේ සිවුරු ඇඳ අද හිතන් ඉන්නේ රහත් වුණා නම් සිවුරු. ඒකද සුදු අඳින්න හැබැයි සුදු ඇඳගෙන අපි හරි වැඩ කළේ නැහැ. සුදු ඇඳගෙන කළේ හොර වැඩ. සුදු රෙදි ඇඳන් හොර වැඩ කළොත් අපි දන්නේ නැහැ. ඉතින් සුදු රෙදි හොරෙක් තමයි. සුදු රෙදි ඇඳන් හොර වැඩ කළොත් සුදු රෙදි හොරෙක් නම් සිවුරු ඇඳන් හොර වැඩ කළොත් ඒක හයියෙන් කියනවා. දැන් මොකා හොර වැඩ කළත් එතකොට හොඳ එකෙක්ද වෙන්නේ? එහෙනම් විතර රෙද්ද නෙමෙයි වැඩේ. මෙන්න මේ වැඩ පිළිවෙල තේරුම් අරගෙන ලං වෙන්න, උප වෙන්න, දෙවෙනි වෙන්න, උපසක, උපයට සකස් වෙන්න. එයාට කියන උපාසක, උපාසිකා. එහෙනම් සිව්වන පිරිස කියන බල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අඩුම ගාන එයා සෝතාපන්න මාර්ගයවත් ඉන්න ඕනේ. අන්න එයාට කියනවා අට්ඨ පුරිස පුද්ගල. බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ. ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ නැත්තම් පිටුදුන ඔය වැඩ ටික ඔය වඳින අය පුදන අය කවදාරි මෙතෙන්ට එන අය. ඒක නරකයි කියනවා නෙමෙයි. ඒකයි කිව්වේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි පිටුදුනි ආර්ය ශ්‍රාවකත්වයේ ලබන්නේ. නැත්තම් පෘථග්ජන වල. සුතව ආර්ය ශ්‍රාවකෝ කිව්වේ ඒකයි. එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ මෙන්න මේ ලෝකේ තීච්ච විපරීත දෘෂ්ටිය බිඳෙනවා. විකෘතිය බිඳෙනවා. ප්‍රകൃතිය දකින්නවා. එහෙනම් මම මේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් කියලා මෙලෝ ගින්නත් හදාගත්තා. හොඳ જાතියක් කියලා ගෙනල්ලා මේකෙත් ගිනි කණ්ඩ හේතුවක් හදාගත්තා. හොඳ જાතියක් කියලා චන්දරාගයටපත් වෙලා සතර පායන්නත් හේතුවක් හදාගත්තා. හොඳ જાතියක් කියන මේ චන්දරාග වැඩ පිළිවෙල සසර ගමනක් දික් කරගත්තා. එහෙනම් සියලු දුක්ඛඳ පහල කලේ මේ ප්‍රිය මధుර ස්වභාවය. මම ඒක අද දැක්කා. එහෙනම් මම බය වෙන්න ඕනේ ඕකට. ඕකට බය වුණොත් තමයි බෞද්ධ කිව්වේ. ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. ආර්යය දකින්න දුකක් තියෙනවා. ලෝකයා දකින්න දුක එකක්, ආර්යය දකින්න දුක එකක්. එහෙනම් ලෝකයා දුක දුකක් හැටියට දකින්නකොට බෞද්ධය හැවත් ආර්යය සැප දුකක් හැටියට දකින්නවා. සැප මර උගුලක් හැටියට දකින්නවා. ඔන්න බෞද්ධ වෙනවා. පිටුදුන ඔන්න ඔතනයි වෙනස කඩා ගන්න තියෙන්නේ. නැත්තම් පිටුදුන අපිත් හැමදාම සාදු කියයි අර අනිත්‍ය කරන වැඩ ටිකම කරලා අපිත් බෞද්ධ කීකින්දි. කවද්ද පිටුදුන මේක තේරුම් ගන්න? හැබැයි මේක මේ සැප දුකක් කියලා තේරුම් ගත්ත කෙනාට දැන් කරන්න වැඩක් නැද්ද පිටුදුන?
දැන් බලන්න එයා කොච්චර අවබෝධයක් දැන් මෙච්චර කල් තිච්ච මුලාවක් දැන් ප්‍රියමధుර ස්වභාවයට ඇදිලා යනකොට දැන් එයාට බයක් නෙන්නේ සතුටක් නෙමෙයි. එදා බැලුවේ කොහොම හරි මරලා හරි මේ වැඩේ කරන්න ඕනේ. මරලා හරි මගේ කරගන්න ඕනේ. හොරගම් කළා හරි චාරෙන් බැරනම් මිත්‍යාචාරයෙන් හරි කරන්න ඕනේ. බොරු කියලා රවට්ටලා කේලමෙන් බිඳවලා පරුස බවට පත් කළා සැඩ බවට පත් කළා අන්දලා හරි මගේ වැඩේ කරන්න ඕනේ. ලෝභෙන් දේශයෙන් මෝහෙන් ඔය කියන දහදුරා හේවත් දසා කුසල් වලින් මේ වැඩේ කරන්න ඕනේ. පිටු දැන් එහෙම එකක් එනවද? අනේ මේ පිය ආස්වාදයේ මර උගලන්න දැන් බලන්න අහන්න දැන් මරලා මොනවා කරන්නද මම? පිටුදිනේ දසා කුසලයට හේතු බලන් ඉඳද්දි නැති වෙනවා. අන්න සතර පායෙන් මිදෙනවා කියන්නේ ඒකයි. එහෙනම් බෞද්ධයෝ සතර පාය නියම බෞද්ධයෝ සතර පායෙන් මිදෙන්නේ මං ගිය පාර ඔප්පු කරලා පෙන්නුවා. නියම බෞද්ධයෙක් සතර පායෙන් මිදෙන්නේ නැහැටි. එහෙනම් මෙන්න මේ පාර දකින්න මෙන්න මේ දසා කුසලයේ කරන්න තරම් වටින එකක් මේ ලෝකේ නැහැ. එහෙනම් අම්මා තාත්තා මරන්න කොහොමද දෙයක් මේ ලෝකේ නැහැ. බුදු කෙනෙක් මරන්න රහතන් බුදු කෙනෙක්ගේ ලේසොලවන්න රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කරන්න සංඝ වේදයක් කළා මේ ලෝකේ මොනව ලබන්නද? පිංගුතුන අනන්තරිය පාප කර්ම වලට තියෙන හේතු ඉවරයි. එහෙනම් කවදාවත් සතර පායට යන්න හේතු නැහැ. ආර්ය උත්තමේ. ඒක නැති වෙන්නේ පිංගුතුන මේ ප්‍රිය ස්වභාවයේ බහින්න ඕනේ වටිනාක. නැත්තම් එයාට කරන්න දෙයක් තියෙනවනේ පිංගුතුන. ප්‍රිය ස්වභාවයේ හින්දා තමයි ඕන අවඩක් අසාධාරණයක් කරන්නේ. ඒ තමන්ගේ ගොඩ ලොකු කරගන්න. එහෙනම් මේ සංසාරේ අපි මොකද කරන ධර්මයක් පව් කරලා තියෙන්නේ මෙන්න මේ වැඩ ටික කරගන්න. දැන් ඒ ටික කරලා ඇවිල්ලා දැන් මේකේ බය වෙලා හරියන්නේ නැහැ. දූෂණය වුණාම කියනවා අපරාධේ දූෂණය කළානේ කෙල්ල. ගැහුවාම කියනවා අපරාධේ ගැහුවානේ අපරාධේ මගුල කැඩුවානේ අපරාධේ රස්තාව නැති කර. දැන් ඔක්කොම දකින්නේ අපරාධේ විතරයි. අපරාධේ විතරයි. පරාර්ධේ කවුරුත් දකින්නේ නැහැ. පෙරේක දකින්නේ නැහැ. දැන් සේය දූෂණය වෙලා දූෂණය කළා ඝාතනය කළා මේ ලංකාවෙන් ප්‍රසිද්ධ එකක්. ඔබත් ඒකට කලබල වෙලා හිටියේ. හැබැයි විතර ඔබ ඔක්කොම දැක්කේ අපරාර්ධේවත් අන්තිම කෑල්ල. පස්සේ වාගේ. අපරාර්ධේ අර්ධය කියන්නේ භාගේ. පරාර්ධේ තමයි සේය කළා අපි. බැලින්න සේය තමයි දූෂණය කළා කලින් මරලා වෙලාදී. දැන් මේ යන්නේ ගනුදෙනුව. දැන් ඒකට ඔබ මැදින් පයින්නෝ. මැදින් පැනලා ඔබ අර කරපු එකට වැඩි ඔබ පව් කරගන්න. පින්වන්දනි රාගයේ විෂම රාගයේ තිරිසං කරනවා. විෂම දේශයේ නිරේට කියන. එහෙනම් සේයව දූෂණය කරන්නේ අර ඒ කෙනා රාගයෙන්මත් වෙලා. ඒ මිනිහා මේ මොහොතේ මලානා යන්නේ තිරිසන් ලෝකෙට. ඔබ බැන බැන හිටියේ දේශයෙන්මත් වෙලා ඒ මොහොතේ ඔබ මලානා යන්නේ නිරේට. ඒතර වැඩිම ඩැමේජ් එක කරපු එකාටද ඒකට මැදින් පැනපු කෙනාට. ඒකද මේවා දෙල්ලමක් නෙමේ. අර මුගලන් හාමුදුරනේ කතාව ඔබ අහලා තියෙනවනේ. මුගලන් හාමුදුරුවෝ පෙර අත්භවයක අම්මවයි තාත්තවයි මරනවා. නෝනත් එක්ක එකතු වෙලා නෝනාගේ කීමට නෝනා කියනවා මට මේගොල්ලොත් එක්ක ඉන්න බෑ කොහොම හරි හොරු ගහනවා වගේ අන්ධ අම්මා තාත්තා රඟපාලා ගහනවා. ගහලා මරලා දාලා යනවා කැලයක් අයින් පාරක් අයින්. දාලා පිටුදේ ගියා උන්වහන්සේ ඒ අත්භවයේ මැරිලා කල්පයක් නිරා. මොකද අම්මා තාත්තට අත තියලා බේරෙන්න බෑ. අනිවාර්යෙන් කල්පයක් නිරේ. නිරේටත් ගියා. හැබැයි එදා මේ මිනී දෙක මරලා තියෙනකොට පාර අයිනේ යනවා කොල්ල ටිකක්. මේ කොල්ල ටික මේක දැන් ඕක කරපු එක අහුණා නම් ඇටකටු කුඩු කරනවා. අපිට අහුණා. දැන් අදටත් තරුණකමට ඔවා කියනවා. ඔබත් ඕන් තරම් කියලා තියෙනවා. දැන් මේ ළමයි ටික පිරිමි ටික එක කියලා ගියා. පිරිමිදී මුගලන් හාමුදුරගේ විශේෂ හේතුවක් තිබුණා මේ බුද්ධ ශාසනයේ මහා පාරමිතාවක් තුණා අග්‍ර ශ්‍රාවක වෙන්න. නිරේන් නිදහස් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේ මුගලන් නමින් රහත් වෙලා අග්‍ර ශ්‍රාවක වුණා. අර විපාකයේ ශේෂ මාත්‍රය තමයි උන්වහන්සේටත් අර මරපු විදිහට තමයි අම්මා තාත්තා මරපු විදිහට තමයි පිරුණුවම් පාන්න වෙන්නේ. ගුටි කාලා පිරුණුවම් පාන්න. දැන් උන්වහන්සේට පිටුදිර ගහන්න උන් ටිකක් ඕනේ. ගහන්න උන් ටික වෙන්නේ අර කොල්ලෝ ටික. එදා හොරු ටිකක් වෙලා එදා කිව්වනේ අමුණොත් ඇටකටු කුඩනවා කියලා කල්පයකට පස්සේ ගානක් වෙන්න පුළුවන් කොච්චර කල් අපි කියන්න දන්නේ නැහැ. කල්පයකටත් පස්සේ පිටුදිරේ අර කොල්ලෝ ටික හොරු ටිකක් වෙලා එනවා. හොරු රැලක් වෙලා ඇවිල්ලා මුං ගහනවා ගහන්නේ හරිහතුන් වහන්සේ. උන්වහන්සේ පිරුණුවම් පානවා. කොල්ල ටික කල්පයක් නිරේ. වචනය. අනුන්ගේ ගනුදෙනු වලට අත දාන්න එපා. පිටුදේ ඔබ හොඳට මතක තියාගන්න අද බැනුම් අහන්නේ කලින් බැනපුයෝ. අද ගුටි කන්නේ කලින් ගහපුයෝ. අද මැරුම් කන්නේ කලින් මැරපුයෝ. කරන්න කැමති විඳින්න අකමැති. බැන බැන යන්න කැමති බැනුම් අහන්න කැමතිද කවුරු? පිටුදේ මේකයි කිව්ව වෛරයෙන් සම්ති දෙන්නේ නැහැ කිව්වේ. අද බැනපු එකට නවත්ත ගන්න අනේ මම මේ කර්ම මං බැනපු එකට මේ බැනුම් අහන්නේ බැනපු එක අහලා හිසපාත් කරලා යන්න පුළුවන් ඒ ගනුදෙන එතනින් ඉවර වෙනවා. අපි බයින් එකට ආපහු කරනවද නැද්ද? විපාකෝ කම්ම සම්භවෝ විපාකයෙන් ආපහු කර්මයක් සම්භව අපි බැන බැන ගිහිල්ලා පිටුදේ මේ ගනුදෙනුව අපි දිගටම අරයි. එහෙනම් මේ පරාර්ධයයි අපරාර්ධයයි දකින්න ඔබ අපරාර්ධය දැකලා අපරාධය කියලා අරුණ්ඩ බයිනවා.
පරාර්ධය පිඟුතුනි කලින් කළා අපේ එක බව මතකද? එහෙනම් හේතුවක් නැතුව මේ ලෝකේ ඵලයක් නැගෙන්නේ නැහැ. මේ සැප දුක් නිന്ദා ප්‍රශංසා කීර්ති ඔය සියලු අටලෝ දහමට හේතුවක් තියෙනවා. එහෙනම් පිටු මෙන්න මේ ලෝක ධර්මතාවය එන්නේ කොහොමද? අපි පිටු අපේ වාසියට හොඳ වටින ලෝකයක් කියලා හිතාගෙන කරපු අවඩ අසාධාරණ පව් කියලා එනවා. අනුන්ට කරපු උදව්පකාර ටික පින් කියලා එනවා. එහෙනම් ඔය මොන පින ආවත් පව ආවත් මෙන්න මේ ලෝකයේ වැඩපිළිවෙලක් නම් තියෙන්නේ. එහෙනම් මේ ලෝකයෙන් ඈතර වෙලා ලෝකෝත්තර වෙන තැනට ආවොත් අන්න එදාට නිවනක් තියෙනවා. එහෙනම් ලොවන්න ගියොත් තමයි ලෝකෙට එන්නේ. ලෝවන එකෙන් ඈතර වුණොත් තමයි ලෝකෝත්තර වෙන්නේ. අපි ලෝලෝ යනවා. ලොවන්න ගිහිල්ලා කර වෙලා ලෝකේ. ලොවනවා ලොව් LOV ලොව්. අද ලව් කීයක ඉන්නවද? ඔන්න ඒ ලෝණ එක නවත්ත ගන්න විමුතු. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝණ එක නවත්තු දාට එදාට කියන බෞද්ධෙක්. අපි ලෝනෝ නැද්ද? බලන්න ආසද නැද්ද? අහන්න ආසද නැද්ද? ඉඹින්න ලෙව කණ්ඩ පහත ලබන්න ඒ ටිකට ආත. හැබැයි මේකේ දුක් ටික විඳින්න ආතද? ඉතින් ඒ දුක්ඛන්ද පහල කරන බඳුන මේ ලෝකෙට ආපු හින්දා. ඒ ඇවිල්ලා නේද ළමයාගේ මිනිහ බලන්න ඕනේ නෝනාගේ මිනිහ මහත්තයාගේ මිනිහ ඔය කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනත පිළිකාව හදා ගන්න ඕනේ අන්තභාගේ හදා ගන්න ඕනේ ගුටි කන්න ඕනේ මරුන් කන්න ඕනේ ඔය ඔක්කොම මේකට ඇවිල්ලා නේ. එහෙනම් ආස්වාදයෙන් හදලා දීපේක හොඳයිද? එහෙනම් ඔන්න ඔය භයානක බව දකින්න ඒක දැක්කනම් පිටුනේ මෙන්න මේක තුච්ච නින්දිත ලාමක බුද්ධ දේශනාව තේරෙයි. තුච්ච වූ නින්දිත වූ ලාමක වූ වැඩපිළිවෙලක් නේද මම ප්‍රශංසා කළා. වටිනවා කියලා සාරයි කියලා ඇවිල්ලා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීත. මේ හීන වූ ගාම්‍ය වූ අනාර්ය වූ අනර්ථ සහිත වූ වැඩපිළිවෙලකට නේද මම තැන දීලා එක දීලා තියෙන්නේ. එහෙනම් මට අද යම් අවබෝධයක් ලැබුණානේ. අනේ මෙච්චර කල් මම මොන මුලාවකද හිටියේ. ඔන්න අවබෝධයටපත්. ඒකද අපි මෙච්චර කල් එක දීලා තියෙන්නේ. එක දෙන්න සුදුසු නැති එක. විපතක් විනාශයක් අවඩක් අසාධාරණයක් කරන එකට දෙන්න ඕනේ එකද බිඳුවද? එකද බිඳුවද? අපි රූප වලට එක දුන්නද නැද්ද? ශබ්දෙට එක දුන්නද නැද්ද? සුවඳට රසට පහසට එක දුන්නද නැද්ද? දරුවට එක දුන්නද නැද්ද? කැඩෙන බිඳෙන ලෙඩ වෙන මරණ එකට එක දුන්නද නැද්ද? එහෙනම් බිඳුව දෙන්න ඕන එකට නේද පිංගුතුනි මේ එක දීලා තියෙන්නේ. එහෙනම් කවදාරි ඔය දීපු අංකය අයින් කළොත් ඒක නිෂ්ක්‍රිය කළොත් නිස්කල අංක. නිස්කලංක. එයාට විතරයි නිස්කලංක. දලය සිසිල් වෙච්ච දාට තමයි සීලය කිව්වේ. එහෙනම් ඉන්නේ සීලයටපත් වෙන්න. රෙද්දෙන් නෙමෙයි පිටුනේ සීල් චෙක් කරා. රෙද්ද අඳින්න ලෝක සම්මතයේ ක්‍රමයක් තියෙනවා. සාටකයක් දැම්මට පස්සේ සිවුරක් දැම්මට පස්සේ අනිත්‍ය පිටුනේ ඔබ විහිළුවට ගන්නෑ. එදා වැඩ වලට අඬ ගහන්නේ. සාටකයක් දානවා අපි සිල් ගන්න. අටකය මම අද මේ අටකයකින් ඉන්නේ. ඒකයි සාටකය කිව්වේ. ඒක දැම්මට පස්සේ වරෙන් කියන්න මාත් එක මේ පොලේ යන්න කඩේ යන්න එදාට ළමයි බලන්න කතා කරන්නේ නැහැ. අද අම්මා සිල් අරන් ඉන්නේ තාත්තා සිල් අරන් ඉන්නේ මනුස්සයා සිල් අරන් අද යට කරන්න කරදර කරන්න එපා. පිටින් අපිට කවුරුත් අඬ ගහන්නේ නැහැ ළමයි බලන්න අර එහෙම යන්න. අපිට ඔය මල ගෑයකට බණ ගෑයකට දානයකට ওই ටිකට නන ගා. එහෙනම් මේක මේ ඒ සම්මතයේ විදිහට වෙනස් වුණාම ලේසි වැඩ අඩුයි. ඒක කරගන්න. හැබැයි ඒක නෙමෙයි සිල් ඔය සිල් වත. සීලය කියන්නේ විදිහට ලැබපු අවබෝධය. යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. සමාදන් වෙනේව වතවල් වතකින් නිවන් නැහැ තමයි සීලවත පරාමාසයක්. එහෙනම් වතක් කොච් 12ට ඉතලා කාලා දනිත්වෙන් පාලා ඉඳගෙන මුළු ජීවිතේම හිටිය පිටුනේ නිවනක් හම්බ වෙන්නේ නැහැ. එයා සුගතියක උපදී. හොඳ පව් කරපු නැති. ඒව පිටුනේ සුගති කියන්නේ නිවන නෙමෙයි. නිවනට සාපේක්ෂව පිටුනේ ඔක්කොම දුගති. මනුස්ස ලෝකයට දිව්‍ය ලෝකයට සාපේක්ෂව පිටුනේ මනුස්ස ලෝකය කියන්නේ දුගතියක්. මනුස්ස ලෝකයට බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකෙ දුගතිය. නිවනට සාපේක්ෂව මේ මුළු තුන් ලෝකෙම දුගතිය. ඔන්න ඕක දකින්න. දැකලා බෞද්ධ වෙන්න. එහෙනම් මේක තේරුම් ගන්න බෑ. තව ඉතින් කියනවනම් කියන කොච්චර කිව්වද? මෙච්චරනේ කියන්න තියෙන්නේ. ඔබ දකින්න මේ ප්‍රිය බව, මధుර බව අපිට මහ විනාශය. සියලු ගින්නට හේතු ඕක. ඕක දැක්කනම් දුක්ඛ සත්‍ය දැක්කා. මෙච්චර කල් නොදකපු දුකක් දැක්කා. සැප දුකක් තේ. සැප බයක් තේ, සැප ගින්නක් තේ, සැප වින්දුනි මහා විනාශයක් තේ දැක්ක. තුවාලයක් තේ, දදයක් තේ, gaduwak තේ, උලක් තේ. ඒක දදයක් තියෙන කෙනෙක්. දදේ කහනකොට සැපයි. කහන කහ හිටියොත් මොකද වෙන්නේ? දදේ කහනකොටනේ සැප තියෙන්නේ. දදේ කහ කහ හිටියොත් දදේ අඩු වෙනවද වැඩි වෙනවද? එහෙනම් මේ කාමය කියන්නේ දදයක් වගේ. කහනකොට සැපයි. හැබැයි කහන්න ගියොත් වැඩි වෙනවා. එහෙනම් කාමේ පැත්තේ ගියොත් දදේ වැඩි වෙලා මේක කුණු වෙලා අන්තිමට කොයි ලෝකෙ යන්න වෙද්ද?
එන ඔන්න ඔය ටික දකින්න. දැකලා බෞද්ධ වෙන්න. මේ පාරවත් විමුදුනේ. බුදුහාමුදුරුවෝ කියපු බුද්ධ වචනේ හරියට තෝරගන්න. රණ්ඩු වෙන්න වචන පත්‍ය යන්න දඟලන්න නෙමෙයි පිඟුන් තියෙන්නේ. මොකද්ද මේ තේරෙන සිංහලෙන්? කොහොමද මේක කරගන්නේ? මෙන්න මේක තේරුණාට පස්සේ ඔබේ වෙනසක් තේරෙනවා. අනේ මට මේක මෙච්චර කල් තෝරගන්න බැරි වුණා. මෙන්න මේක තේරුණාට පස්සේ පිඟුන් ඊට පස්සේ බණ අහන්න දෙයක්වත් නැහැ. එහෙනම් මගේ Tamanට වැඩක් කරන්න තියෙනවා. දැන් මං එහෙනම් මෙන්න මේ අසාර ලෝකෙන් නිදහස් වෙන්න මට ක්‍රමවේදය තේරුණා. දැන් මං භාවනා කරන්න. එනම් පිටුනේ මේ රූප පස්සේ, සද්ද පස්සේ, සුගඳ පස්සේ, රස පස්සේ, පහත පස්සේ කියොත් අවිද්‍යාපච්චයෙන් සංකාර වෙලා අන්න යාට දැන් පටිච්චසමුප්පාදේ තේරෙන්නේ. මම මේ අත්භවයක් ගොඩ නගනවා. අත්භවයක් ගොඩ නැගුවොත් ආපහු දුකට වැටෙනවා. එහෙනම් මේ වැඩ පිළිවෙල අනිසි. නිසි නෑ. වහම නවත්තන්න. ඔන්න නිසි අනිසි තේරුම් ගත්තා. ඇසුරු කළ යුත්ත පහ කළ යුත්ත ආස්වාද පහ ආස්වාද තේරුම් ගත්තා. අන්න යාට කියනවා බෞද්ධය කියලා. ඔය ටික තේරුම් ගන්න නැත්නම් කොච්චරම කිව්වත් මේක ඔබට තේරිලා නැහැ. එහෙනම් මෙන්න මේ කියපු ටික පොඩක් පළල්ව ගැඹුරින්ම හිතන්න. හිතලා මේ පාරවත් මේ අත්භවයේදී මේ වැඩේ කරගන්නවා කියලා හිත. එහෙනම් හැමෝම සාදුකාරයක් දෙන්න. හොඳයි අද දවසේ මේ උපයුල්ලන්ට ආයතනයේ මේ මහා සත්ක්‍රියාව පිටුතුනේ ඔබට කෝටිය ගානේ බෙදලා දෙන්න පුළුවන් මේ මහත්යන්. හැබැයි ඔබ කාටවත් වැඩක් වෙන්නේ නැහැ. එකෙක්වත් ඕකෙන් සතර පායෙන් මිදෙන්නෙත් නැහැ. සතර ගමන නිවා ගන්නෙත් නැහැ. බුදුහාඳුරෝ දාන පාරමිතාව ඔය ටික පුරලා බැලුවෙ දන් දීලා බැලුවා. ඉතින් දන් දීලා බැලුවට මුන් මේක එක කාලා සතර පායට යනවා. නවත්ත ගන්න බැරුණා. ඊට පස්සේ භාවන දාන සීල භාවනා තිල් රැක්කෝල බැලුවා. ඊට සුගතිය ගිහිල්ලා උපදිනවා. හැබැයි ආපහු මුන් සතර පායට වැඩක් නැහැ එකක්වත් කරලා. ඔන්න ඔය පාරමිතා පුරලා පින්වතුනි නියම ප්‍රණීතයම දැක්ක නිවන් දකින්නකම් වෙන මොනවා කළත් හරියට. එහෙනම් උන්වහන්සේ පින්වතුනි කරපු වැඩ ටික දන්න ඇත් දුන්නා ඔය කියන සියලු දේ දීලා බැලුවේ මේ ලෝකෙට හොඳක් කරා. ධානය වඩන හැටි කළා, තිල් රකින්න හැටි කළා, දාන දෙන හැටි ඔය කොයි දේ කළා අපිට සියලු ශක්තිය කියලා සතර පාට යනවා කියලා දැක්කා. එහෙනම් අන්තිමට උන්වහන්සේ බුදු වුණා කිව්වේ පින්වතුනි නිවන හැර වෙන එකක්වත් හරියන්නේ නැහැ. නිවන් දැක්කොත් ඉවරයි ප්‍රශ්නේ. ඔය ඇරෙන්න සියලු තැන දුක දෙනවා. දුකාද. එහෙනම් අන්න ඒක දැක තමයි ප්‍රණීතයම දුන්නා. ප්‍රණීතය පෙරලා දුන්නා. පාරමී පූර්ණේ වුණා කිව්වේ. එහෙනම් අන්නේ පාරමිය දෙනවා. එහෙනම් පිටුනේ නිවන් දකින්න බණ ටිකක්. බණක් කියනවා කියන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ සියලු දානයන්ගෙන් අග්‍ර දාන. 84000ක් රත්තරන් පිරෝපු රිදී පොවත්තර පූජ කළා. 84000ක් ගම් පූජ කළා, ඇත්තු පූජ කළා, අත්තර පූජ කළා. ඔය සියලු දේම 84000 පූජ කළාත් බුදුහාමුදුරු කියලා එදා ඒ පින්කම වැඩක් උන්නේ මං කළා. හැබැයි උන්වහන්සේ බුදු වෙලා කියපු එක වචනේ සියලු දෙනාගේ සියලු දුක් නිවු. එහෙනම් මේ බණක් කියන කෙනෙක් මේක තෙල්ලක් මේක බොරුවට මේ පුරාජේරුවට කියනව නෙමෙයි. මේක තමයි පිටු පරම සත්‍යය. මෙතුමටත් වැඩක් වෙන්නේ ඔච්චරයි. ඔබටත් වැඩක් වෙන්නේ මෙච්චර. අනිත් කතන්දර ඔක්කොම නැති වෙලා යනවා. මේක විතරක් මේක ප්‍රචාරය කරන දෙර්ණ ආයතනේ ඔය සියලු දෙනා පිටු ඔන්න ඔය ටිකෙන් යහපත සලසක. අනිත් ටික ඔබ සතර අපායට ගෙනියයි ඔබ අනාථ කරයි. හැබැයි මේක ඔබ අනාථ කර. එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ ධම්මෝ සංඝෝ. පිටුනේ සල්ලි සරණයි කිව්වේ නෑ. බලය සරණං කිව්වේ නෑ. ඔය ඔක්කොම ඔබ නැති කරනවා. ඔබ දුබල කරනවා. ඔබ අනාථ කරනවා. බුද්ධ ධම්ම සංඝ ඔබට සරණක් වෙනවා. එහෙනම් ඒ ටික කරගෙන මේ අත්භවයේ තුලදීම අඩුම ගානේ සතර පායෙන් හරි නිදහස් වෙනවා කියන ඒ උතුම් අදිෂ්ඨානය ඇති කරගෙන සියලු දෙනාම ශබ්ද නගලා සාදුකාරයක්. එහෙනම් අද දවසේදී මේ පින්වත් ඔපියුලන්ට් ඒ ව්‍යාපාරයේ හෝටල් සමූහයේ අධිපතිතුමා ප්‍රධාන කරගෙන ඒ අතුල ප්‍රියංකර හිටියාරාජි මහත්මයා මුල් වෙලා ඒ වගේම මේ ඔපියුලන්ට් ආයතනයේ බෞද්ධ සංගමේ සීලුම සේවක සේවිකා ඇතුළු යම් තාක් මේ පින්කමට දායක වෙන ඒ පවුලේ ඒ අතුල මහත්මයා මුල් කරගෙන ඒ නෝනා මහත්මිය දූ දරුවෝ ආදී පිරිසැද්ද මේ පින්කමට දායකත්වයේ දක්වන යම් තාක් පිරිසක් ඇද්ද මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් අසල්වාසී ඒ කල්යාණ මිත්‍ර ඥාති හිතවත් පිරිසක් ඇද්ද මේ සියලු දෙනාත් ඒ විශේෂයෙන් මේ ධර්ම ප්‍රචාරයට ඒ කටයුතු ඒ ඉදිරි ප්‍රස්තාව සලසා දෙන ඒ දෙරණ රූපවාහිනී නාලිකාව මුල් කරගෙන ඒ පරිපාලන අධිකාරියක් ඇද්ද කළමනාකාරීත්වයක් ඇද්ද සේවක සේවිකා පිරිසක් ඇද්ද මේ සෑම සියලු දෙනාම අතිදුර්ලභ මහා වාසනාවක් මහා සම්පත්තියක් උදා කරගත්තා වෙනවා සමාතින් ජනිත කළ පුණ්‍ය ශක්තියක් ඇද්ද අනන්තයි අප්‍රමාණයි මහත්ඵලයි මහානිසංසයි මහා ඥාන සම්ප්‍රයුක්තයි සෝමනත් සහගතයි ත්‍රි හේතුකයි මෙසේ ජනිත කළ මේ සීල පුණ්‍ය ශක්තිය මොහොතකින් එක් වෙලා කැටි වෙලා ඒ අතුල ප්‍රියංකර හිට්ටිආරච්චි මහත්මයා මුල් කරගෙන සෑම සියලු දෙනා කරා පිහිටාවා තියෙනව සියලු පාපාන්ධකාර දෝෂාන්ධ මාරක බාධක අපල උපද්‍රව දුර වෙලා බය තැති ගැනීම ලොමුඩ හැ ගැනීම දුර වෙලා යහපත ජයග්‍රහණය ඒ අභිවෘද්ධිය උදා කර ගන්නටත්
ඒ යම් තාක් අතහිත දීගත් පිරිසක් ඇද ඒ චතුර මහත්මයා ඇතුළේ යම් තාක් ඒ සහ සම්බන්ධ වුණා වූ දායක වෙච්ච යම් තාක් පිරිස ඇදී සීල දෙනා කරා ලොකු කුඩා සීල දෙනා කරා මේ මහා පින පිහිටලා ඇති බව නැයි නැති බව වරදක් නැති බව භවභෝග සැප තියෙන ගුණයන්ද සාමයෙන් සමාදානයෙන් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කටයුතු කරමින් මේ උතුම් බුද්ධ ශාසනයක ආවස වර්ණ සැබ්බල ප්‍රඥා ගුණයන් නගාගෙන අර්ථ ධර්ම නිරුක්ති පටිමාන කියන මහා ඥානයන්ගෙන් යුක්තව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරන ඒකාන්තයෙන් මේ සෑම සිරු දෙනාටම කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සීසත් ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් සදහටම සතර අපාදුකෙන් නිදහස් වෙලා උතුම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයෙන් උතුම් නිවනෙන් සැනසෙන්න සියලු දෙනාටම එකසේ හේතු වාසනා පහල කරත්වා කියන අදිෂ්ඨානයන් සිද්ධ කරනවා එසේම වෙත්වා කියන අදිෂ්ඨානයෙන් සියලු දෙනාම ශබ්ද නගල සාදුකාරයක් පවතුන. ජනිත කළා වූ සීල පුණ්‍ය කුසල ආශිර්වාදය විශේෂයෙන් මේ පින්නතුන් නමින් මිය පරලෝකයේ සතර වර්ගයේ ඥාතීන් ඇතුළේ ඒ නාවල චන්ද විමල හිම්පාණන් වහන්සේ මුල් කරගෙන මේ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකයේ දෙමව්පියන් වෙච්ච ගුරුවරුන් වෙච්ච වැඩිහිටියන් වෙච්ච ආච්චි සීයා ස්වාම පුරුෂයා භාර්යා දූදරු මුණුබුරු මිනිවිරි සහෝදර සහෝදර ඥාති හිතවත් අසල්වැසි ගම්වැසි රටවැසි ලෝවැසි දෙසිදස් කම්කරු සේවක සේවිකා කියන යම් තාක් පිරිසක් ඇද්ද නම් කීවත් නම් නොකීවත් නම් දැනන් හිටියත් නොදැන හිටියත් යම් නමක් මග ඇරුණත් අද දින මේ කුමන අයරකින්නෝ මේ මහා පිංකමෙන් පිං අනුමෝදන්ගෙන බලාපොරොත්තු වන පිරිසක් ඇද්ද ඥාති ප්‍රේත ඥාති මිත්‍ර ගන්ධබ්බ සූක්ෂම කායික සංජාතික පේන්න පරදත් උපජීවී කියන යම් සත්වයක් සත්ව පිරිසක් ඇද්ද විශේෂයෙන් මේ හෝටල් භූමිය මුල් කරගෙන යම් තාක් මේ භූමිය වලට පෙර උරුම හරුමකම් කියලා අයිතිය කියලා වවාගෙන හදාගෙන බලාගෙන කටයුතු කළා වූ අනාදිමත් කාලයක සිටපනන් අවුරුදු 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් අනාදිමත් කාලයක තිබුණා මේ භූමිය අසුර කරන වාසය කළ පිරිසක් ඇද්ද ඒ සියලු දෙනා මේ ස්ථාන බලාගෙන හදාගෙන වවාගෙන කටයුතු කළා වූ නිසයි අද කරදරයක් බාධකයක් නැතුව මෙවදු මේ මහා සත් කටයුත්තක් කරන්න අවස්ථාව උදා වුණේ. එනම් මේ අනාදිමත් කාලයේ සිට මේ භූමිය අතුපතු ගාමි තරමකින් වේවා තනකොළ ගහක් ගලවපු තරමකින් වේවා හොදගෙන යන තැනකට ගලක් ඕවිර කළා කාණුවක් ඕ කපලා මේ භූමිය රැකබලාගත් තරමකින් වේවා ගහක් කොලක් පැලයක් හිටවලා සෙවණක් ලබා දුන් තැනකින් වේවා ගොඩනැගිල්ලක් තැනීමට උදව්පකාරක තරමයි මේ කුමන අයරකින්නෝ මේ ස්ථානය මෙසේ ඉදි කරන්නේ ඒ ස්ථාපිත කරගන්න අවශ්‍ය පසුතලය උදා කරලා දුන්න යම් තාක් පිරිසක් ඇද්ද ඒ වාගේ මේ ගේදරු අතුපිටි ගහකොලාදී මම්මගේ කියන දෘෂ්ටියෙන් කටයුතු කළා එම දෘෂ්ටි වලින් මිය පරලෝ කියලා මේ භූමිය වලට හිර වෙලා බහිරව බවට පත් වුණා වූ යම් තාක් බහිරවාදී කොට්ටාසයක් ධනවින බන්ධන හදී උණියම් කොඩවින හිර බන්ධන වලට රක් වෙලා මේ ස්ථානයේ රැඳී බැඳී හිර වී ගියා වූ යම් තාක් සත්වයේ කමනුස්සෙක් ඇද්ද දිව්‍ය බ්‍රහ්ම මනුස්ස මනුස්සාදී දැන් පටන් යම් තාක් නම් කීව නම් නොකීව නම් දන්න නම් නොදන්න නමක් මග හැරුණු අතපසුණු සීල සතර වර්ගයේ ඥාතීන් ඇතුළු ඥාති ප්‍රේත ඥාති මිත්‍ර ගන්ධබ්බ සූක්ෂම කායික සංජාතික පේන්න පෙන්න පරදත් උපජීවී කියන යම් සත්වයක් සත්ත්ව පිරිසක් කමනුස්ස පිරිසක් ඇද්ද විශේෂයෙන් මේ ස්ථානට අධිකෘතව වාසය කරන සීල දෙවි දේවතා පිරිස ඇතුළු අප සීල දෙනාගේ මේ ඉෂ්ට දෙවි දේවතාවුන් වශයෙන් කටයුතු කරන්නා වූ යම් තාක් දෙවි දේවතා පිරිසක් ඇද්ද මේ මහා පිංකම් වලට ආශිර්වාද කරන දෙවි දේවතා පිරිසක් ඇද්ද මේ ලෝකෙට සිත ශාන්ති යහපත සිද්ධ කරන දෙවි දේවතා පිරිසක් ඇද්ද ඒ වාගේම යම් තාක්ගේ උපුල්වන් විෂ්ණු කතරගම ගම්බාර පත්තිනි සුමන සමන් දැරිමුණ්ඩ නාථ විභීෂණ කඩවර භද්‍රකාලී ශ්‍රී ලක්ෂ්මී ආදී නම් කීව නොකීව නම් දන්වදන් සතරවරන් දිව්‍ය රාජානන් වහන්සේලා මුල් කරගෙන සක්‍රදේවෙන්ද මහා බ්‍රහ්ම තැන්පටන් නිශ්චල චංචල දීපලාදී රැකවල් සර බහිරව දේවතා පිරිස දහසේ වේවා පොළවේ වේවා අතරේ වේවා ගහකොළට අධිකෘත වේවා වාසී සීල දිව්‍ය බ්‍රහ්මාදීන් මුල් කරගෙන උඩින් බවාග්‍රේ යටින් අවීචිය දක්වා දසදහසක් සක්වල කෝටියක් සක්වල අනන්ත පරිමාණ සක්වල සෑම සිළු සත්‍යයන්ට අනුත්තර පුණ්‍යක් ක්ෂේත්‍රයක් මහා කල්ප වෘක්ෂයක් මහා පුණ්‍ය නිදානයක් උදාකර පහල කර දෙවන වාසේ පුණ්‍ය ගංගා කුසල ගංගා ගලන්නාසේ මේ මහා පුණ්‍ය ශක්තිය විහිදේවා පතිරේවා ගලායාවා සියතින් දෝතින් තමතින් සිද්ධ කරගත්තා වූ මහා පිනක්සේ මේ මහා පින අනුමෝදන් වේවා මිසදුටු බව විඳේවා සම්දුටු බවට පත් වේවා උතුම් බුද්ධ ශාසනයක දාහගිනි දුක්ගිනි නිවාගෙන දස කුසලයෙන් මිදිලා දස කුසලේ නගාගෙන කාන්තෙන් උතුම් නිවනෙන් සැනසෙන්න මේ මහා පින හේතු වේවා හේතුවක්ම වේවා කියන උතුම් අදිෂ්ඨානයන් ඇති කරගෙන හැමෝම ශබ්ද නගල සාදුකාරයක් පවතුන. හොඳයි සියලු දෙනාට සිතක් ශාන්තියක් වේවා සියලු බාධා කරදර දුරු වේවා යහපත ජයග්‍රහණය උදා වෙලා උතුම් ධම්ම අවබෝධයෙන් උතුම් නිවන සාක්ෂාත් කරගන්න සියලු සාසන රැකවන්න ශාසන ආශිර්වාද උදා කරත්වා පහල කරත්වා කියන කරුණාමෙත්සිත අධිෂ්ඨානයෙන් හැමෝටම මහා සංඝරත්නය ආශිර්වාද කරනවා සියලු දෙනාම සාදු කියන්ට සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සූපත්තේවා සූපත්තේවා සූපත්තේවා
ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කිරීම ඔපේලන්ට අධිපතිතුමන්ගේ සුරතින් පින්වත් ඔබ සියලු දෙනාම එක්ව අප සැවම සාදුකාර පවත්වමු. සාදු සාදු සාදු.